समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु साधु. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිට්නි තසපුවේ පළමු පැයට නියමිත ධර්මානුශාසනාව අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනයේ අපේ පින්වත් සුනෙත්තාරක විජේසිංහ වින්ද්‍යා ශමීගා රත්නායක දෙපළ බත්තරමුල්ල පැලවත්තේ පදිංචිව සිටින ඔවුන්ගේ දායකත්වය අද දවසේ සිද්ධ වෙන්නේ. ඉතින් ආදරණීය දියණිය සිහිපත් කරගෙන සුපුරුදු විදිහට දක්වන දායකත්වයක් අපේ ඒ ආදරණීය අරමුණු දේශනාව අවසානයේදී සිහිපත් කරමු. අද දවසේ සිට්නේ තසපුවට සවන් දෙන පින් ඇති ඔබ හැම දෙනාටමත් අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. හිතවල ප්‍රශ්න රාශියක් මැද මොහොතකට ඒ ප්‍රශ්න අමතක කරලා ධර්මය ඔස්සේ හිත නිවා ගන්න, ධර්ම මානසිකාරයකට හිත ගන්න, ඔබ ගන්න මේ පුංචි වෑයමට අපි උපකාරයක් කරනවා පින්වත්නි. මේ විදිහට ජීවිතේ හැම තිස්සෙම ඇවිලිච්ච හිත, ගිනි ගන්න හිත, දැවෙන හිත, පෑරෙන හිත මොහොතකට හරි නිවා ගන්න ලැබෙන කල්යාණ මිත්‍ර හෝරාවක් ඔබ දන්නවා සිට්නේ තසපුව. net fm කල්යාණ මිත්‍රත්වය ඔබට සුපුරුදු විදිහට මේ විදිහට සෙනසුරාදා දිනවලත් අනිත් සිට්නේ තසපුව මෙත්නෙත් පාමුල ධර්ම දක්ෂිනා ආදී වැඩසටහන් ඔස්සේත් ඔබේ ජීවිතයට ළඟා කෙරෙන්න පින්වත්නි. පෙර ඔබ ලැබපු භාග්‍යවන්ත කුසලයක විපාකයක් විදිහට කියලා හිතේ චිත්ත ප්‍රීතියක් ඇති කරගෙන අද මේ සිදු කරන උතුම් ධර්මානුශාසනාවට ශ්‍රද්ධාවෙන් සවන් දෙන්න. අපි අද ශ්‍රද්ධාවෙන් කියන වචනේ කිව්වේ ශ්‍රද්ධාව ඇති කරගන්න වටිනා ඒ වගේම වටින ධර්ම කරුණු රාශියක් එකතු වෙච්ච අපූර්ව සූත්‍රයක් මේ මොහොතේ ඔබට කියලා දෙන්න කියලා අපි කල්පනා කරේ. පින්වත්නි, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇවිල්ලා අහනවා නම් උන්වහන්සේ ඒවට අපූර්වට පිළිතුරු ලබා දෙනවා. මහ පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ ලබා දෙන උතුම් පිළිතුරු හරිම විස්මිතයි පින්වත්නි. සමහර වෙලාවට යහන කෙනා එයාටම හිතේ පුදුමයක් ඇති කරගෙන කොහොමද මගේ ප්‍රශ්න වලට මෙච්චර අපූර්ව පිළිතුරක් බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ කියලා හිතන තරමට මගේ ශාස්ත්‍රුන් වහන්සේ, ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ, අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ පින්වත්නි, ඒ ඕනම කෙනෙක් අහන ඕනෑම ප්‍රශ්නයකට මහ පුදුමාකාර විදිහට පිළිතුරු ලබා දෙන්නේ. බුදුගුණ වෑහෙන සූත්‍රයක් අද මේ කතා කරන්නේ. ඇත්තටම බුදුගුණ කතා කරද්දී ඔබ දන්නවා තුන් යම පුරා අපි බුදුගුණ කතා කරනවා තථාගතාදී වන්දනා වැඩසටහන ඔස්සේ. හරිනම් මේ සූත්‍රය තුන් යම පුරා කතා කරන්න තරම් වටිනා සූත්‍රයක්. නමුත් අපිට ඉතින් එහෙම ආයි කවදා මුණ ගැහෙන්න වෙයිද කියන එක දන්නේ නැහැ. රැයක් එළි වෙනකන් දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඒ විදිහට නැවත එකතු වෙන්නට තරම් රටේ වාතාවරණයක්
අනාගතයේ ඇති වෙන්නේ නැති තත්ත්වයක් යම් කාලයකට මිනිසුන්ට විශාල පීඩනයකට මුහුණ දෙන්නට සිද්ධ වෙන ආර්ථික දුෂ්කර කාල පරිච්ඡේදයකට අපි හැමෝටම එක විදිහට මුහුණ දෙන්න තියෙන පරිසරයක් උදා වෙලා තියෙන්නේ. නිසා අපි මේ විදිහට සිත්නේ තසපෝස්සේ මේ අපූර්ව බුදුගුණ වැහෙන සූත්‍රය කියා දෙන්න හිතුවා. පින්වත්නි, මේ සූත්‍රය අපි අවසන් කරන්නට කාලය නැති වුණොත් අපි දවස් කිහිපයකට, ඒ කියන්නේ ඉදිරි සෙනසුරාදා දිනත් කිහිපයක සූත්‍රය සාකච්ඡා කරමු. අපි උත්සාහ කරමු අද දවසේ උපරිම පුළුවන් ප්‍රමාණයක් මේ දේශනේ කතා කරන්න. ඇත්තටම මේ දේශනේ වටිනා බුදුගුණ එකතුවක්. මේ සූත්‍රයට පාදක වෙන තාපස චරිතයක් ඉන්නවා. මේ තාපසතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නවලට එතුමාට ලැබෙන අතිසාර්ථක පිළිතුරු වලට එතුමාගේ හිතේ ඇති වෙන ප්‍රීතියත් එක්ක එතුමා බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කරන්නේ විස්මිත බුදුගුණ රාශියකින්. ඒ බුදුගුණ ටික දේශනාව අවසානයේ සඳහන් වෙන නිසා සමහර විට අපිට පින්වත්නි අද දවසට අමතරව තවත් සෙනසුරාදා කිහිපයකට මේ සූත්‍රය කතා කරන්න සිද්ධ වුණොත් ඒ විස්මිත බුදුගුණ ඉදිරි සෙනසුරාදාවක කතා කරන්න සිද්ධ වේවි. අපි බලමු මේ ලස්සන සූත්‍රය මොකද්ද? කුද්දක නිකායේ තියෙන පින්වත්නි සුත්ත නිපාතේ මේ දේශනාව සුත්ත නිපාතේ මහා වග්ගයට අයිති වෙන්නේ. සූත්‍රේ නම තමයි සභිය සූත්‍රය. සයන්න මහප්‍රාණ බියන්න සභිය. සභිය කියලා කියන්නේ ඒ කාලේ හිටපු තාපසයෙක්. ඇත්තටම තාපසයෙක් කියන්නේත් ගීගේ අතහැරපු කෙනෙක්. හැබැයි කෙස් රැවුල් වවාගෙන ශ්‍රමණේක් නෙමේ බ්‍රාහ්මණයෙක් විදිහට ඉන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණ කියන සමනාවා බ්‍රාහ්මනාවා කියන මේ වචනවල එහෙම නැත්තම් මහාන බමුණන් කියලා අපි සිංහලෙන් කියන විදිහට ගත්තම අර බමුණා ඒ බ්‍රාහ්මණයා එයා තමයි තාපසයෝ. ඒගොල්ලෝ කෙස් රැවුල් වවනෝ. ශ්‍රමණයා කියන්නේ කෙස් රැවුල් කපනෝ. අන්නේ වෙනස තමයි මූලිකව බාහිරින් පේන්නේ. කෙස් රැවුල් වවන ගිහිගේ අතහැරපු අයත් කෙස් රැවුල් කපන ගිහිගේ අතහැරපු අයත් මේ දෙගොල්ල ශ්‍රමණක් බ්‍රාහ්මණ කියලා කියනවා. එතකොට මේ සභිය කියන්නේ තාපසයෙක්. එතකොට මෙයා කෙස් රැවුල් වවාගෙන ඉන්නේ නැත්තේ කියලා අපිට හිතන්න පුළුවන්. පින්වත්නි, සභියගේ ඉස්සර ඥාතිත්වයක් තීච්ච කෙනෙක් දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. මෙයා හරි ධර්මය ගැන අවබෝධයක් තියෙන ශ්‍රද්ධාවන්ත දෙවි කෙනෙක්. මේ දෙවියා දෙව්ලොව ඉඳලා දකිනවා තමන්ගේ පැරණි ඥාතියෙක් වෙච්ච මනුස්ස ලෝකයේ හිටපු ඥාතියෙක් වෙච්ච මේ සභිය තවුස්දන් රැක්කට විවිධ මිත්‍යා මත පිරිච්ච ශාස්ත්‍රවරු පස්සේ යනවා. වැරදි වැඩපිළිවෙළවල් ඔස්සේ යන මේ සභියට නිවැරදි මඟ පෙන්වීමක් ඇතුව බුදු කෙනෙකුගේ පහළ වෙච්ච මේ පුණ්‍යවන්ත කාලේ උන්වහන්සේගේ ඇසුරේ උන්වහන්සේ කියා දෙන මඟ වඩන්න මේ සභියට යම්කිසි උදව්වක් යම් මඟ පෙන්වීමක් කරන්න ඕනේ කියලා මේ දෙවියට අදහසක් ඇති වෙලා පින්වත්නි මේ දෙවිය ඇවිල්ලා ගාථා කීපයක් උගන්වනවා මේ සභියට, මේ තාපසයට. මේ ගාථා ටික උගන්වලා කියනවා යෝතේ සභිය සමනෝවා බ්‍රාහ්මනෝවා ඉමේ පඤ්ඤේ පුට්ඨෝ ව්‍යාකරෝති තස්ස සන්තිකේ බ්‍රහ්මචරියං චරේයාසීති. සභිය ඔය ගාථා ටික යම් ශ්‍රමණේක් හරි යම් බ්‍රාහ්මණෙක් හරි ඔබ ඔහු ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න කර මේ ගාථා ටික කියලා මේ ප්‍රශ්න ගාථාවලට ඔහු පිළිතුරු ගාථාවලින් හරියටම නිවැරදිම පිළිතුරු ටික දෙනවා නම් අන්නේ කෙනා ළඟ ධර්මයේ හැසිරෙන්න. මේ කියන ගාථා ටිකට හරි උත්තර දෙන කෙනා ළඟ ධර්මයේ හැසිරෙන්න. ඒ තමයි ඔබට සුදුසුම ගුරුවරයා කියලා මේ දෙවිය ගාථා ටිකක් උගන්වනවා. ඒ ගාථා ටික අපිට ඉස්සරහට දේශනාවේදී බලන්න පුළුවන්. පින්වත්නි,
සාමාන්‍යයෙන් ඒ කාලේ වයෝවෘද්ධ විදිහට ජනප්‍රියම මිනිස්සු අතරේ වැඩි කතාබහක් තියෙන සුප්‍රසිද්ධ ආගමික නායකයෝ ශාස්ත්‍රූවරු විදියට පෙනී හිටපු අය ඔබ දන්නවා. පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨනාථපුත්ත මේ වගේ ශාස්ත්‍රූවරු හිටිය කෙනෙක් ඔබ දන්නවා. මේ සභිය ඔය හැම කෙනෙක් ළඟටම ගිහිල්ලා පින්වත්නි මේ ප්‍රශ්න ටික අහනවා. මහා පිරිස් පිරිවරාගෙන ඉන්න මේ අය කාගෙන් ගිහිල්ලා ඇහුවත් මේ අය දෙන උත්තර හරියට අවශ්‍ය උත්තරේ නෙමෙයි. ඒ අය කාටවත් මේකට අවශ්‍ය නිවැරදි උත්තරේ දෙන්න දක්ෂකමක් එන්නේ නැහැ. ඒගොල්ලෝ අසමර්ථ වෙනවා. ඒ අයට සමහරලාට තරහ යනවා. මේම ප්‍රශ්න කර අහනකොට ඒගොල්ලන්ට තරහ ගිහිල්ලා වෙන කතා ඇදලා අරගෙන සමහරලාවට මෙයාව පහත් කරනවා. අවශ්‍ය උත්තරේ නෙමෙයි ලැබෙන්නේ. සභිය මේ පූර්ණ කාශ්‍යප, නිගණ්ඨනාථ පුත්තලා ආදී මේ හැම කෙනෙක් ළඟටම ගිහිල්ලා ප්‍රශ්න කර අහලා මෙයාට උත්තර ලැබෙන්නේ නැතිකොට මෙයා කල්පනා කරනවා මේ ලෝකයේ ඉන්න මිනිස්සු බොහෝ දෙනා යහපත් කියලා කියන ශාස්ත්‍රවරු මේ අය බොහොම වයෝවෘද්ධ ශාස්ත්‍රවරු, මහා පිරිස් පිරිවරාගෙන ඉන්න ශාස්ත්‍රවරු මේ අය කවුරුත් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න දක්ෂ නැත්තම් ඇත්තටම ගිහිගේ අතහැරලා දාලා ඇවිල්ලා මෙහෙම මම මේ තපස් ජීවිතයක් රකින්න එකේ ඵලය මොකද්ද? හරිහමං ගුරුවරෙක් නැහැනේ බලන් ගියාම. මේ රටේ ඉන්න සුප්‍රසිද්ධයි කියන කට්ටිය නෙමේ. මේගොල්ලෝ නෙමේ මහා ප්‍රබල ආගමික ශාස්ත්‍රවරු ටික. මේ කාටවත් මේකට උත්තරයක් දෙන්න බැරි නම් මේ වගේ කාලෙක මෙහෙම පිරිසක් ඇසුරේ තපස් රැකන එකේ කිසි ප්‍රතිඵලයක් තියනවද? මීට වැඩිය හොඳයි කාමයේ පරිභෝග කරගෙන මං ගිහි ගෙදරම හිටියානම්. ඇතර මෙයාට පින්වත්නි ගිහි වෙන්න ආපහු හිතක් එනවා අර කලකිරීමත් එක්ක. ඔය අතරේ මෙයාට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ. මෙයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේත් මහා පිරිස් එක්ක මහා පිරිසකට ආචාර්යයන් වහන්සේ නමක් වෙලා බොහොම ප්‍රසිද්ධව කීර්තිමත් විදිහට මිනිස්සු යහපත් කියලා අනුමත කරපු ශාස්ත්‍රූවරෙක්. ශ්‍රමණ ගෞතමයන්ගේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න ටික ඇහුවොත් හොඳ නැද්ද කියලා මෙයාට නිකමට හිතෙනවා. හිතලා ආයිත් කල්පනා කරනවා ඒ වුණාට ඔය මම මෙතෙක් ගියපු පූර්ණ කාශ්‍යපලාදී ඔක්කොමලා හොඳ වයෝවෘද්ධ දි รา පත් වෙච්ච වැඩිහිටි අය. එහෙම වැඩිහිටි බොහෝ කල් කියන්නේ ඔවුන් ඒ ශ්‍රමණ ජීවිතවලට පත්වලත් බොහෝ කල් ගත වෙච්ච අය. එතකොට ඒ අයත් වයසයි, ඒගොල්ලන්ගේ අත්දැකීමුත් වැඩි. එහෙම අයටත් උත්තර දෙන්න බැරි වෙච්ච ප්‍රශ්න ටික එහෙම අයටත් අහද්දි තරහ යන හරි උත්තරේ දී ගන්න බැරිව අසරණ වෙන ප්‍රශ්න ටික ශ්‍රමණ ගෞතමයන්ගෙන් ඇහුවා කියලා වැඩක් තියෙද? මොකද ශ්‍රමණ ගෞතමය කියන්නේ අලුත් පැවිද්දෙක්, අත්දැකීම් අඩුයි, අනික තරුණයි. මේ වගේ වයෝවෘද්ධ වෙච්ච ශාස්ත්‍රවරුන්ටත් උත්තර දෙන්න බැරි එකකට තරුණ ශාස්ත්‍රවරයෙක් විදිහට ශ්‍රමණ ගෞතමය ඇත්තටම උත්තර දෙයිද? මේ අය අසරණ වෙච්ච මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමය අසරණ නොවි උත්තර දෙයිද? ආයිත් මෙයාට හිතෙනවා ශ්‍රමණේක් ලදරුයි කියලා ගර්හා කරන එක සුදුසු නෑ. ශ්‍රමණ ගෞතමය කොච්චර තාරුණ්‍යේ හිටියත් මහා තීරිදි තියෙන මහානුභාව සම්පන්න කෙනෙක් කියලා මං අහලා තියෙන්නේ. ඒ නිසා මම කොයි එකටත් ශ්‍රමණ ගෞතමය ළඟටත් ගිහිල්ලා මේ ප්‍රශ්න ටික අහලා බලන්න ඕනේ. සභියට හිතෙනවා. මෙයා යනවා. මෙයා පින්වත්නි රජගහ නුවරට ගිහිල්ලා ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ වේළුවනාරාමේ. උන්වහන්සේව මුණ ගැහිලා කතා බහ කරලා උන්වහන්සේගෙන් අහන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලාම ගිහිල්ලා අර ප්‍රවිෂ්ඨය ගන්නවා එකපාරම ප්‍රශ්න ටික අහන්න නැතුව.
මෙන්න මෙහෙම මේ ප්‍රශ්න ආන ගාථාවල තේරුම අපි ඔබට කියන්නම්. සැක ඇතිව පැමිණියේමි විමසන්නට පැමිණියේමි. පැන අසන්නට කැමැත්තෙන්ම මම පැමිණියේමි. නිමා කර දෙනු මැනවි අසන මාගේ ප්‍රශ්න පිළිවෙලින් පැහැදිලිව දෙනු මැනවි මෙමාහට පිළිතුරු. එතකොට බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට කියනවා දූරතෝ ආගතෝසි සබිහාති භගවා පඤ්හේ පුච්චිතුං අභිකංකමානෝ තේසන්ත කරෝ භවාමි පුට්ටෝ අනුපුබ්බං අනුධම්මං ව්‍යාකරෝමිති. සබිය ඔබ පැමිණියේ බොහෝ දුර සිට නෙවේද? පැන අසන්නට කැමැත්තෙන්ම ඔබ පැමිණියේ. නිමාවට පත්කරමි ඔබ අසන සියලු පැන කියා දෙමි මම ඔබට පිළිවෙලින් පැහැදිලිව. බොහොම දුර ඉඳලා ආවේ සබිය. බොහොම කැමැත්තෙන් ආවේ මේ ප්‍රශ්න අහන්න. ඔයාගේ අහන හැම ප්‍රශ්නෙම අහන්න පිළිවෙලකට මං ඔබට ඒ ප්‍රශ්නවලට ඔබ අහන පිළිතුරු කියලා දෙන්නම්. ඔබේ ප්‍රශ්න නිමා කරලා දෙන්නම්. ඔබේ ප්‍රශ්න ටික අවසන් කරන්නම් මං අහන්න පිළිවෙලට අහන්න. සබිය ඔබ අසන්නට කැමති ප්‍රශ්න වේද? විමසන්න මගෙන් එය. අසන ඒ පැනය නිමා කර දෙමි ඔබට. අන්න එහෙම ආරාධනා කරනවා. හරි. අහන්න සබිය. හරිම කාරුණිකයි. සබියට මේ වෙනස තේරුණා. සබිය දැන් වෙනදට ගිහිල්ලා ප්‍රශ්න අහනකොට වදේ වගේ තමයි කට්ටිය උත්තර දෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන්නත් කලින් ලැබිච්ච ඒ ප්‍රතිචාරය ගැන සබියට පුදුම ප්‍රීතියක් හිතට ඇති වෙන්නේ. සබිය කියනවා අච්චරියං වතබෝ අච්චරියං වතබෝ ආශ්චර්යෙන් හිතපු නැති දෙයක් වෙන්නේ. අහං කියනවා යං වතාහං අඤ්ඤේසු සමන බ්‍රාහ්මනේසු ඕකාස කම්මන්ත පි නාලත්තං තං මේ ඉදං සමනේන ගෝතමේන ඕකාස කම්මං කතන්ති අත්තමනෝ පමෝදිතෝ උදග්ගෝ පීති සෝමනස ජාතෝ භගවන්තං පඤ්ඤං පුච්චි. හරිම ආශ්චර්යයි. හිතපු නැති දෙයක්. අනිත් ශ්‍රමණ බ්‍රාහ්මණයොත් එක්ක මේ විදියට කතා කරන්නවත් අඩුතරමේ අවකාශයක් හරියට ලැබුණේ නැහැ නිදහසේ. එනට ශ්‍රමණ ගෞතමයන්ගේ මං අවසර ගන්නකොට සතුටින් ප්‍රමුදිතව ඔද වැඩිච්ච හිතින් මහා ප්‍රීතියකින් සොම්නසකින් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න කියලා මෙයා කියනවා. එයාගේ හිතට අර බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගනිද්දිම ලැබිච්ච ප්‍රතිචාරයම පහදිනවා. මොකද අනිත් අයට එහෙම විශාරදකමක් තිබුණ නැහැ පින්වත්නි. අවබෝධයක් නැති තැන කොයින්ද විශාරදකමක් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට හිතසුව පිණිස මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ උන්වහන්සේ අතැඹුලක් විදියට උන්වහන්සේගේ අවබෝධයෙන්. උන්වහන්සේට ඒවට වෙහෙසෙන්න දෙයක් නැහැ. හිතන්න දෙයක් නැහැ. කල්පනා කර ඉන්න ඕනේ නැහැ. මොකද්ද මේකට උත්තරේ කියලා. මට මේ ප්‍රශ්න ටික කියන්න කලින් මතක් වෙනවා පින්වත්නි. ඔය අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහද්දී හරියට මේකට උත්තර දෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා එතනදී ඇත්තටම අබේරාජ කුමාරයා මේක අහන්න කලින් කියනවා මේ සමහර වෙලාවට ඒ අහන ප්‍රශ්න ඔබ වහන්සේ කල්ැතුව දැනගෙන ඉඳලා තියනවාද? එහෙම නැත්නම් ලිස්ට් එකක් තියනවාද මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම උත්තර දෙනවා, මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම උත්තර දෙනවා කියලා ලිස්ට් එකක් හදාගෙන තියනවාද හිතින්? එහෙම නැත්නම් කලින් මෙන්න මේ කෙනා එනවා කියලා දැනගෙන ඒකට සූදානම් වෙනවද? ඇත්තටම කොහොමද ඔබ වහන්සේ හරියටම උත්තර දෙන්නේ කියලා අහනවා. අබේරාජ කුමාරයා කියන්නේ ඒ කාලේ කරත්ත බාසු නැහැ කෙනෙක්. එයාට ලොකු කම්පැනි එකක් තිබ්බා. වාහන රිපෙයාර් කරන කරත්ත
ඒ රිපෙයාර් කරද්දී මෙයා ඒකේ හොඳ දක්ෂ බාස් කෙනෙක්. මම දන්නවා කරත් එක ඕනම අංගයක් ඕනම ඇණයක් කොතනද මේක තියෙන්නේ, මොකද්ද මේ කොටස, මොන වගේ කරත් එකට අයිති එකක්ද, ඕන දෙයක් දන්නවා මෙයා. ඒ කරත්ත සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අහනවා කවුරු හරි කෙනෙක් කරත් එක මොකක් හරි කෑල්ලක් ගෙනල්ලා ඔබෙන් අහනවා නම් මේ කොටස කොහේ එකක්ද කියලා, ඔබ ඒකට උත්තර දෙන්න කල්ැතුව සූදානම් වෙලා ඉන්න ඕනද කියලා අහනවා. මෙයා මෙහෙම එයි, මං එයාගේ අහන ප්‍රශ්නට මේ උත්තරේ දෙන්න ඕනේ කියලා කලින් සැලසුම් කරන් ඉන්න ඕනද කියලා අහනවා. එහෙම නැත්තම් කෙනෙක් ඇවිල්ලා මේ කොටස පෙන්නලා ඇහුවොත් මම මෙහෙම උත්තර දෙන්න ඕනේ. මේ වාහනේ මේ කොටස පෙන්නලා ඇහුවොත් එහෙම කොහෙද කියලා මම මෙන්න මෙතන තියෙන එකක් කියලා උත්තර දෙන්න ඕනේ කියලා ප්‍රශ්න උත්තර ලිස්ට් එකක් ඔළුවෙන් හදාගෙන තියනවද කියලා අහනවා කල්ැතුව. ස්වාමීනි අපෝ එහෙම මොකවත් නැහැ. මං ඒ ගැන හොඳ අවබෝධයකින් ඉන්න නිසා මට කොතනින් හරි ඕන කෑල්ලක් ගෙනලා ඇහුවොත් මම දන්නවා මේක කොතනද කියලා. මං ඒ උත්තරේ දෙනවා. මට ඒක වෙහෙසක් නෑ ස්වාමීනි කියනවා. අය වගේ තමයි කියන මේ ලෝකය ගැන අවබෝධ කරපු ශාස්ත්‍රවරයෙක් විදියට මට ලෝකය ගැන කොච්චර මොන ප්‍රශ්න ඇහුවත් ඒ ඕනම ප්‍රශ්නයකට තථාගතයන් වහන්සේ අවබෝධයෙන් පිළිතුරු දෙනවායි කියනවා. පින්වත්නි, දැන් ඔන්න අපි පටන් ගන්නේ සබිය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න තැන. ඇත්තටම මේ ප්‍රශ්න සබියට දැනගන්න හම්බුනේ සබියගේ අපි කිව්වා ඥාති දෙවි කෙනෙක් තමයි සබියට මේ ටික ඉගැන්වුවේ. එතකොට දෙවියගෙන් අහගෙන මේ ગાථා ටික දැන් අහද්දී හරිම උත්තර ටික දෙවියා කිව්වේ කවුරු හරි ශාස්ත්‍රවරයෙක් කිව්වොත්, කවුරු හරි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හරි උත්තර ටික දුන්නොත් සබිය ඔබ ඔහු යටතේම ධර්මයේ හැසිරෙන්න කියලා තමයි දෙවියා අවවාද කරේ. දැන් සබියට නිවැරදිම උත්තර ටික ලැබෙනවද නැද්ද කියලා අපි දන්නවා. අපි බුදුරජාණන් වහන්සේ ගැන මේ ආදරෙන් සෙනෙහසින් උන්වහන්සේව සරණ ගියපු ශ්‍රාවකයෝ විදියට උන්වහන්සේට මේවට පිළිතුරු දෙන්න පුළුවන්ද බැරිද කියන එක අපි දන්නවා. ඉතින් ඒ නිසා සබිය බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මොනවද ප්‍රශ්න, උන්වහන්සේ දෙන පිළිතුරු මොනවද කියලා අපි මෙතෙන් පටන් බලමු. පින්වත්නි, සබිය සූත්‍රයේ තියෙන වටිනාම කොටස ඔන්න දැනුයි. ඇත්තටම මෙතෙක් අපි කතා කරේ මේ දහම් ගැටලු වෙච්ච ඒ ප්‍රශ්න සහ ඒවට දෙන උත්තර කියන මේ වටින ධර්ම කරුණු ටිකට පෙර සිද්ධ වෙච්ච සිදුවීම තමයි අපි ඔය තේරුම් කරලා දුන්නේ. ඔන්න මේ අහනවා කිං පත්තෙන මාහු බික්ඛුණං සෝරතං කේන කතංච දන්තමාහු බුද්ධෝති කතං පෞච්චති පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි. මෙතනදී පළවෙනි එක තමයි අහන කුමන ගුණයට පත් කෙනාටද ශ්‍රමණයයි පවසන්නේ. කෙනෙක් ශ්‍රමණයෙක් වෙන්නේ මොන ගුණ වලට පත් වුණොත්ද? බුදුරජාණන් වහන්සේ ඔය එක වාක්‍යයට තනි ගාථාවකින්ම උත්තර දෙනවා. ඊළඟට අහනවා කුමන කරුණකින් යුතු කෙනාටද හික්මුනේ කියයි කියන්නේ. කෙනෙක් හික්මුණා කියලා කියන්නේ මොන කාරණාවකින් යුක්ත කෙනාටද? ඒ වාක්‍යයටත් එක ප්‍රශ්නයක්නේ. බුදුරජාණන් වහන්සේකට තනි ගාථාවකින්ම උත්තර දෙනවා. කෙලෙසින්ද කෙනෙකුට කියන්නේ දමණයට පත් කෙනායයි. කෙනෙක් දමණය වුණා කියලා කියන්නේ කොහොම කෙනෙකුටද? කෙලෙසින්ද කෙනෙකුට කියන්නේ අවබෝධ කළ බුද්ධයයි. කෙනෙක්ට බුද්ධ කියලා කියන්නේ කොහොම අවබෝධයකට පත්වෙච්ච කෙනෙකුටද? මේ ටික අහලා කියන පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි. මාහන මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ ඔන්න පළවෙනි පිළිතුරු ගාථාව. අපි දන්නවා මෙතන දැන් ප්‍රශ්න 4ක් අහලා තියෙනවා. ශ්‍රමණ කියන්නේ කාටද? ඇත්තටම කොයි ගුණයට පත් වෙච්ච කෙනාටද ශ්‍රමණ කියන්නේ? ශ්‍රමණ කියන්නේ කාටද කියන එක නෙමෙයි ඇහුවේ. කුමන ගුණයට පත් වෙච්ච කෙනාටද ශ්‍රමණ කියන්නේ? කුමන කාරණයකින් යුක්ත වෙච්ච කෙනාටද හික්මුණ කෙනා කියන්නේ? කොයි වගේ කෙනෙක්ටද දමණයට පත් වෙච්ච කෙනා කියන්නේ? කොහොම අවබෝධ කරපු කෙනෙකුටද බුද්ධ කියලා කියන්නේ? ප්‍රශ්න 4ක් තියෙනවා. මේ 4ට එක ගාථාවකට කැටි වෙච්ච මේ ප්‍රශ්න 4ට ගාථා 4කින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඔන්න දැන් උන්වහන්සේ ශ්‍රමණ කියන්නේ කවුද කියලා විස්තර කරනවා.
පජ්ජේන කතේන අත්තනා පරි නිබ්බානගතෝ විතින්න කංකෝ විභවං ච භවංච විප්පහාය වුසිතවා කීන පුනබ්භවෝ ස භික්ඛු. තමන්ගේ පිළිවෙතින් පිරිනිවී ගිය, තමන් වඩන යම් කිසි පිළිවෙතකින් ප්‍රතිපත්තියකින් පිරිනිවී ගිය, සැකේනු තෙතර වෙලා ගියපු හැම වාද විවාදයේම දුරු කෙරුව සියලු බඹසර සම්පූර්ණ කරපු යලිත් භවයක් නොමැති වූ යමෙක් වේ නම් ලොවේ ඔහුට ශ්‍රමණයයි කියනු ලැබේ. පින්වත්නි, ඒ තමාගේ පිළිවෙත යන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා පිරිනිවෙනවා යම්කිසි උත්තමයෙක් විතින්න කංකෝ, සැකයෙන් එතරටපත් වෙලා. එතර මේ සැකයෙන් එතරටපත් වෙච්ච කෙනා විභවංච භවංච විප්පහාය, මේ භවය යලිත් භවයක් නොමැති මේ ලෝකේ සම්පූර්ණ එතරට පත්වන කෙනෙක් වෙනවනම් එයාට කියනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී, එයා වුසිතවා කීන පුනබ්බවෝ, මෙයා සම්පූර්ණයෙන්ම භවය දුරු කරනවා වගේම වාද විවාදවලින් එතර වෙච්ච කෙනෙක් වගේම මෙයාගේ ජීවිතේ සම්පූර්ණ අර බ්‍රහ්මචාරී ජීවිතයක් තියෙනවා නම් ඒක සම්පූර්ණ කරලා තියෙන්නේ, බඹසර පුරලා තියෙන්නේ. බඹසර කියන වචනේ ඔබට හොරුයි අහලා තියෙන වචනයක්. බ්‍රහ්මචාරී ජීවිතය කියනවා, බඹසර පුරනවා. මේ බඹසර කියන වචනේ ගැන සූත්‍රවල එක්තරා තැනකදී අහනවා ස්වාමීන් වහන්සේ නමක්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බඹසර කියන්නේ මොකටද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා බඹසර කියන්නේ නිවන් මගට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි බඹසර කියන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මචාරී හැසිරෙනවා කියන්නේ ආර්ය මාර්ගේ වඩනවා කියන එකයි, ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා කියන එකයි. එතකොට බඹසර පූර්ණය කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්ත කෙනා අංග 8 අංග 10ක් බවට පත් කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8 පූර්ණ කරාට පස්සේ සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා කොටස් දෙකකුත් එකතු කරනවා. එතකොට මේ පූර්ණ වෙලා මුළු බඹසර පූර්ණ කරලා බඹසර පිරුවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් පිරිනිවෙනවා, භවයෙන් එතර වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නම. අන්නේ රහතන් වහන්සේට තමයි ශ්‍රමණ කියලා කියන්න පුළුවන් කියලා කියනවා. සමන කියලා කියන්න පුළුවන් ඒ රහතන් වහන්සේටයි කියනවා. ඇත්තටම මෙතන කිං පත්තින මාහු බික්ඛූණං කියලා අහන්නේ. භික්ෂුවක් කියන්නේ ඇත්තටම කවුද? භික්ෂුව කියන කෙනාට තමයි ඒතර බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කිව්ව බුසිතවා කීන පුනබ්භවෝ ස භික්ඛු. ඇත්තටම භික්ෂුවක් වෙන්නේ ඒ මග පූර්ණ කරලා නිවිලා භවයෙන් එතර වෙලා ගියපු පිරිනිවිච්ච රහතන් වහන්සේලා. උන්වහන්සේලා තමයි සැබෑම ශ්‍රමණයා කියන්න පුළුවන් මේ ලෝකේ. හොඳයි, ඊළඟට සබියගේ දෙවැනි ප්‍රශ්න උනේ හික්මිච්ච කෙනා මොන වගේ කාරණාවකින් යුක්ත කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තර දෙනවා එක් තනි ගාතාවකින්. සබ්බත් උපෙක්ඛකෝ සතිමා න සෝ හිංසති කංචි සබ්බලෝකේ තින්නෝ සමනෝ අනාවිලෝ උස්සදා යස්ස නසන්ති සෝරතෝ සෝ. හැමතැනම මැදහත්ව සිහිනුවන බලවත්ව සියලු ලොව කිසිවෙකුට නොමකරයි කිසිවිටක හිංසා. දුකින් නෙතරට වැඩිය නොකැලබුණු සිතින් යුතු ඇවිස්සෙන කෙලෙස් නැති සමනාට හික්මුනේ කියයි කියයි. හැමතැනම මැදහත්ව සබ්බත්තු උපෙක්ඛකෝ. අපි ඔබට නිතර
සිත්නේ තසුපේදී කියා දෙන කාරණාවක් තමයි අන්තයට යන්නේ නැතුව. දැන් දේශපාලනය තුල උනත් මිනිස්සු එක්කෝ ප්‍රිය කියන අන්තයට යනවා, එක්කෝ අප්‍රිය කියන අන්තයට යනවා. ඡන්දයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා. මේ මැද නෑ මිනිස්සු. මැද ඉන්න කෙනාට කාගෙත් හොඳ විදියට වරද විදියට පේනවා. මැද නැති කෙනා ප්‍රිය කෙනාගේ හොඳ දකිනවා, වරද දකින්න අකමැති. අප්‍රිය කෙනාගේ වරද දකිනවා, හොඳ දකින්න අකමැති. අන්න අන්තයට ගිහිල්ලා. මැද නැහැ. මැද ඉන්න කෙනා හොඳ විදියට දකිනවා, නරක විදියට දකිනවා. එතකොට වෙන්නේ මොකද්ද? හොඳ දැක්ක තැන සත්පුරුෂයෙක් නම් ඒ සත්පුරුෂයාගේ හොඳ දැකලා සත්පුරුෂයා ඇසුරු කරනවා. වරදක් දැක්ක තැන අසත්පුරුෂයා නම් ඒ අසත්පුරුෂයාගේ වරද දැකලා අසත්පුරුෂයාගෙන් ඈත් වෙනවා. ඉතින් මැද ඉන්න කෙනාට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. දැන් දේශපාලනය තුලුණත් මිනිස්සු ඉන්නේ එක්කෝ යම් දේශපාලකයෙක්ගේ එක්කෝ දේශපාලන පක්ෂයකට ප්‍රිය බවක් හදාගත්තා නම් එතනින් එහාට ඉවරයි. එයා කරන මොනවත් බලන්නේ හොඳක්. එයාගේ කිසිම අඩුපාඩුවක් දකින්න කැමති නැ කවුරු හරි කෙනෙක් පෙන්නුවත් ඒකට අකමැති. තරහා යනවා. දැන් මේ වෙලාවේ අපි වැඩි ඔය මාතෘකාවට යන්න හොඳ නැහැ. අපිටත් බොහෝ දේ ඊට පස්සේ මතක් වෙනවා කියන්නේ ඔය ඇත්තන්ට ඔලුවට කුණු කන්දරාවල් ඔලුවට එනවා. මැද ඉන්නකෝ. සබ්බත් උපෙක්කකෝ. හැම වෙලාවෙම මැද ඉන්න සතිමා. හොඳ සිහිය බලවත් තියාගන්න. දැන් හික්මිච්ච කෙනෙක් තුල තියෙන ඕන දේවල් තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ. ඇත්තටම රහතන් වහන්සේ නමක් තරම් හික්මිච්ච කෙනෙක් නම් මේ ලෝකේ නැහැ. රහතන් වහන්සේලා හැම වෙලාවෙම සබ්බත් උපෙක්කකෝ. මේ රහතන් වහන්සේ නමකගේ ගුණ ඇත්තටම මේ ශාසනයේ අපි සරණ ගියපු සංඝ රත්නයේ තියෙන ඇත්තම සංඝ ගුණ මේ. සබ්බත් උපෙක්කක උන්වහන්සේලා හැම වෙලාවෙම උපේක්ෂා සහගතයි. සතිමා බලවත් සිහිනුවණින් ඉන්නේ. නසෝ හිංසති. කිසිම කෙනෙකුට හිංසා කරන්නේ කංචි සබ්බ ලෝකේ කිසිම මේ ලෝකේ කිසි කෙනෙකුට කොයිලාවකවත් හිංසාවක් කරන්නේ නැහැ. තින්නෝ සමනෝ අනාවිලෝ කැළඹිච්ච නැති හිතක් තියෙන ඊතරටම වැඩපු උත්තමයෝ. එතකොට ඒ උත්තමයෝ තමයි කියනවා උස්සදායස්ස නසන්ති සෝරතෝසෝ. ඇවිස්සෙන කෙලෙස් නැති ඒ ශ්‍රමණයට කියන්න පුළුවන් කියනවා හික්මිච්ච කෙනෙක් කියලා. සෝරත. එතර මේ කෙනෙක් ලෝකේ හික්මිච්ච කෙනෙක් නම් ඒ හික්මිච්ච කෙනා තුළ තියෙන ලක්ෂණය. එක අන්තයකට ගියපු කෙනා කවදාකවත් හික්මිච්ච කෙනෙක් නෙමෙයි. මැද ඉන්න ඕනේ. සිහිය නැති කෙනා හික්මිච්ච කෙනෙක් නෙමෙයි. මේ ලෝකෙට හිංසා කරනවා නම් කාට හරියා හික්මිච්ච කෙනෙක් නෙමෙයි. දුකින් එතරට වැඩම කරපු කැළඹිච්ච නැති හිතක් තියෙන ඇවිස්සෙන කෙලෙස් නැති කෙනාට විතරයි හික්මිච්ච කෙනා කියලා කියන්න පුළුවන්. එතකොට දැන් ඔන්න දෙවියා උගන්නලා සබි අහපු දෙවනි ප්‍රශ්නේ. තුන්වෙනි එක ඇහුවේ මෙයා කතංච දන්තමාහු දමණය වෙච්ච කෙනෙක් කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ දමණය වෙච්ච කෙනා ගැනත් ගාථාවකින්ම සම්පූර්ණ ගාථාවකින් කියලා දෙනවා. යස්සින්ද්‍රයානි භාවිතානි අජ්ජත්තං බහිද්ධාච සබ්බලෝකේ නිබ්බෙජ්ජ ඉමං පරංච ලෝකං කාලං කංකති භාවිතෝ සදහන්තෝ. ඇතුළත පිටත කියන මේ සියලු ලෝකෙ ගැන මනාකොට වඩපු පුහුණු කරපු ඉන්ද්‍රිය තියෙන සැබෑම තතු හැඳිනගෙන මේ ලෝකෙ සහ පරලෝකෙ ගැන පිරිනිවෙන්නට කැමතිව කල්යල් බල සිටින දහම වැඩූ උතුමා හට කියයි දමණයට පත් කෙනා කියලා. එතකොට පින්වත්නි මේ ලෝකේ ඉන්ද්‍රිය හොඳට වඩලා තියෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අපූර්වට මේ ඉන්ද්‍රිය වඩනවා කියන්නේ මොකක්ද කියන එක විස්තර කරලා තියෙනවා. අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඔබට මතක ඇති. කූරගල ඉතිහාසයේ පළවෙනියට සිද්ධ කරපු දේශනාව. පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ
පුන් පොහෝ දින උදෑසන 8 දේශනාවේදී අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියා දුන්නා. ඉන්ද්‍රියක් වඩනවා කියන්නේ මොකක්ද කියලා. ඒතර මේ ඉන්ද්‍රිය මනාවකට වඩලා අජ්ජත්තං බහිද්දාච සබ්බ ලෝකේ මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන සියලු ලෝකයේ තුල තමයි මනාවකට පුහුණු කරපු ඉන්ද්‍රියන් සහිතව හැසිරෙන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික ලෝකේ බාහිර ලෝකේ කියලා කියන්නේ ඇතුළත ලෝකයයි පිටත ලෝකයයි. මොකද්ද මේ ලෝක දෙක? අපි රූපයක් දකින්න තැන ඒ රූපය දැනගන්න ඇස ආධ්‍යාත්මික ලෝකයේ වෙනවා. ඒ ඇහින් දැනගන්න රූපය බාහිර ලෝකේ වෙනවා. එහෙම නැත්නම් කනින් ශබ්දයක් අහද්දී ඒ ශබ්දය අහන කන ආධ්‍යාත්මික ලෝකේ වෙනවා. ඒ කනින් අහන ශබ්දය බාහිර ලෝකේ වෙනවා. එතකොට ඕනම තැනක අරමුණක් ගනිද්දී එතන ආධ්‍යාත්මික ලෝකෙකුත් බාහිර ලෝකෙකුත් ওই විදිහට පැනවෙනවා. දැන් නායෙන් ගඳ සුවඳක් දැනගන්නකොට නාසය අභ්‍යන්තර ඉන්ද්‍රියක් විදිහට නාසය ආධ්‍යාත්මික ලෝකේ ඇතුළත ලෝකේ වෙනවා. පිටත ලෝකේ තමයි ගඳ සුවඳ කියලා කිව්වේ. බාහිර අරමුණ. දිවෙන් රස විඳිනකොට දිව ඇතුළත ලෝකේ වෙනවා ආධ්‍යාත්මික ලෝකේ. රසය බාහිර ලෝකේ වෙනවා. කයට පහස දැනෙද්දිත් එහෙමයි. කය ආධ්‍යාත්මික ලෝකේ, පහස බාහිර ලෝකේ වෙනවා. මනසට අරමුණක් ගනිද්දිත් මනස ආධ්‍යාත්මික ලෝකේ, අරමුණ බාහිර ලෝකේ වෙනවා. එතකොට මේ සියලු ලෝකයන් කෙරෙහි ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති, මුලා වෙන්නේ නැති ඉන්ද්‍රියක් පවත්වන්න යම් කිසි කෙනෙක් දක්ෂ නම් එයා තමයි ඇත්තටම දන්තෝ, දමන වෙච්ච කෙනා කියන්න පුළුවන්. එතන මෙයා නිකන් නෙමෙයි මේ ලෝකේ පරලෝකේ ගැන නිබ්බිජ්ජ ඉමං පරංච ලෝකං සම්පූර්ණ අවබෝධයකින් යුක්තව තමයි ඒ ඉන්ද්‍රිය නොඇලෙන නොගැටෙන තැනට පත් කරගෙන ඉන්ද්‍රිය වඩලා තියෙන්නේ. එයා දමන වෙලා තියෙන්නේ. කාලං කංකති භාවිතෝ පිරිනිවෙන්නට කල්යල් බල බලා ඉන්නවයි කියනවා. එතකොට වඩපු උත්තමේ භාවිතෝ කියලා කියන්නේ ඇත්තරම මේ හිත වඩලා පිරිනිවෙන්න කාලේ සුදුසු කාලේ බල බල ඉනක තේරගාතාව ලස්සනට කියනවා රහතන් වහන්සේලාම මාසේ පඩිය බලාපොරොත්තුවෙන් ඉන්නවනේ මාසේ රැකියාව කරන කෙනා. මෙන්න මේ වැටුපක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා වගේ තමයි කියනවා රහතන් වහන්සේලා පිරිනිවෙන්න බලාගෙන ඉන්නේ. මොකද උන්වහන්සේලා පූර්ණ නිවීමට පත් වෙන්නේ ඒ පරිනිර්වාණයත් එක්ක. හරියට නිකන් මාසේ පඩිය ගන්නවා වගේ. තමන් කරපු දේ ප්‍රතිඵල ටික ලැබෙන අවස්ථාවකට කල්යල් බල බල ඉන්න. අනේ උත්තරමය තමයි කියනවා සද්ධාන්තෝ, දමන වෙච්ච කෙනා කියන්නේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නට උත්තර දුන්නා. ඇත්තටම මෙයා අහන ප්‍රශ්න 4ක් නෙමෙයි, තව තියෙනවා පින්වත්නි. මේ විදියට අපි ජීවිතේ සමහර වෙලාවට කාට හරි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේව ඇසුරු කරලා උන්වහන්සේගෙන් ප්‍රශ්න අහන්න, ඒ අහන ප්‍රශ්න ඒ කෙනාට අවශ්‍යතාවය එන්න එයාටත් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් බලන්න, දමන වෙච්ච කෙනා, හික්මිච්ච කෙනා, ශ්‍රමණය කියන්නේ කවුද? ඒතර ඒව අහන්නේ අවබෝධයක් ඇතුව. දැන් මේ ටික අහන්නේ සබියට අවබෝධය තිබුණේ නැහැ මේ ප්‍රශ්න ටික ගැන. ඒ ප්‍රශ්න ටික ගැන අවබෝධය තිබේ බුදුරජාණන් වහන්සේට. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න වලට අවබෝධයෙන් පිළිතුරු දුන්න නිසා උන්වහන්සේට ඒ ප්‍රශ්න ගැන කිසිම වෙහෙසක් නැතුව පිළිතුරු දෙන්න පුළුවන්කම තිබෙන නිසා දැන් සබියගේ හිතට ලොකු පැහැදීමක් එනවා. මොකද සබිය එක පැත්තකින් දැනන් හිටියේ නෑ. මේ ප්‍රශ්න ගැන අවබෝධය තිබ්බේ අර සබියට උගන්වපු දෙවියට. එතකොට දෙවියාගේ අරමුණ උනේ සබියව හරි පැත්තට යවන්න. බලන්න දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහපු
ඔය ප්‍රශ්න 4 හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද උනේ? බුද්ධ කියන්නේ කවුද කියලා. කොයි වගේ කෙනෙක්ටද අවබෝධ කරපු බුද්ධ කියලා කියන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ ඒකටත් අපූර්වට පිළිතුරු දෙනවා. කප්පානි විචේය කේවලානි සංසාරං උභයං චුතූපපාතං විගත රජ මනංගනං විසුද්ධං පත්තං ජාතික්කයන් තමාහු බුද්ධන්ති. හිත බැඳෙන මතවාද ගැන සහ මැරෙන ඉපදෙන ගති ඇති සසරේ සැබෑ තතු ගැන විමසමින් නුවණ යොදවා කෙලෙස් මලකඩ දුරු කළ පරම පිරිසිදු බවලද ඉපදීම අවසන් කළ පින්වතාටය බුද්ධ යයි කියන්නේ. දැන් ඔය නිගණ්ඨනාත පුත්තල වුණත් තමන් බුද්ධ කියලා තමයි ලෝකෙට අඳුන්වලා දුන්නේ. හැබැයි ඒගොල්ලන්ගෙන් බුද්ධ කියන කෙනා ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා අහනකොට කියන්න උත්තර නැහැ. ඒගොල්ලන්ට තරහ යනවා. මේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. මං කියන ටික විතරක් අහන් ඉන්න රේ වගේ චරිත. ඒතර බුදුරජාණන් වහන්සේ ඊටාම පිළිවෙලකට කියනවා හිතේ බැඳෙන මතවාද ගැන සහ මැරෙන ඉපදෙන ගති ගැන සංසාරයේ සැබෑ තතු විමසමින් නුවණ යොදවලා කෙලෙස් මලකඩ දුරු කරපු පරම පිරිසිදු බව ලබාගත්ත ඉපදීම අවසන් කරපු ඒ උත්තමයට තමයි, ඒ පින්වතාට තමයි බුද්ධ කියලා කියන්නේ. ජාතික්කය. එතකොට ඉපදීමෙන් මිදුණු උත්තමයා, ඒ ලෝකයේ සැබෑ තතු අවබෝධ කරගත් උත්තමයා, සංසාරයේ සැබෑ තත්ත්වේ තේරුම් ගත්ත උත්තමෙක්. චුතූපපාති, ඒ කියන්නේ ඒ මැරෙන ඉපදෙන ගති ස්වභා ඔක්කොම අවබෝධ කරගෙන තියෙනවා. විගත රජ මනංගනං, කෙලෙස් මලකඩ දුරු කරලා විසුද්ධං, පිරිසිදු තත්ත්වයට පත් වෙනවා ඒ උත්තමයා. එහෙම කෙනෙක් තමයි බුද්ධ කියලා කියන්නේ කියනවා. දැන් මේ පළවෙනි ගාථාව නැහුවේ, පළවෙනි ගාථාවට ගාථා 4කින් උත්තර දුන්නා බුදුරජාණන් වහන්සේ. මෙයා පහදිනවා. මෙයා කියනවා බුදුරජාණන් වහන්සේගේ මේ සියලු දුන්න උත්තර ඊටාම සතුටින් අනුමෝදන් වෙමින් ප්‍රමුදිතව ඔද්ද වැඩිච්ච සිතකින් ප්‍රීති සොම්නසින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම තවත් ප්‍රශ්නයක් අහනවා. මෙයා දැන් හරි සතුටින් මේ ප්‍රශ්න අහන්නේ. මෙයා අර විදියටම ආපහු 4ක් අහනවා. දැන් ওই විදියට 4 තව ගොඩක් අහනවා. මේ දෙවියා ලස්සන ප්‍රශ්න ටිකක් උගන්වලා තියෙනවා. කිංපත්ති නමාහු බ්‍රාහ්මණං සමනං කේන කතංච නහාතකෝති නාගතෝ කතං පෞච්චති පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි. කුමන ගුණයට පත් කෙනාටද බ්‍රාහ්මණයයි කියන්නේ? ඉස්සෙල්ලා ශ්‍රමණ කියන්නේ කාටද කියලා දැන් අහනවා. කොයි ගුණයට පත් වෙච්ච කෙනාද බ්‍රාහ්මණ කියන්නේ? කුමන කරුණින් යුතු කෙනාටද ශ්‍රමණයයි කියන්නේ? ඉස්සෙල්ලා කිව්වේ කොයි ගුණේ තියෙන කෙනාටද මේ භික්ෂුව කියන්නේ කියලා. දැන් අහනවා එහෙම ශ්‍රමණෙක් වෙන්නේ මොන වගේ කාරණාවකින් යුක්ත වුණොත්ද? කෙලෙසින්ද කෙනෙක් ලොව පව් දොවාහල කෙනෙකු වන්නේ. කෙලෙසින්ද කෙනෙකුහට ඇත්රජායයි කියන්නේ. අන්න එහෙම ප්‍රශ්නිකුත් මේ කියනවා. නාගෝති කතං පෞච්චති. මහා හස්ති රාජයෙක් කියන්න පුළුවන් කොයි වගේ කෙනෙකුටද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි තර වගේම තනි ගාථාවෙන් උත්තර දෙන්නේ. මහා පුදුම ලස්සන සූත්‍රයක්. මේක මේ විදියට දෙවියා උගන්වපු ඒ ගාථා ටිකේ එක ගාථාවක ප්‍රශ්න 4 බැඳලා අහන්නේ. ඒ හැම ප්‍රශ්නයකටම ගාථා 4 බුදුරජාණන් උත්තර දෙනවා. වේගෙන් කියලා කාලේ නිකන් නාස්ති කරන්න ඕනේ. අපි මේකේ මේ ගාථා 4 කතා කරලා මේකේ ඇත්තටම මේ ටික ඉවර වෙනකොට සබියට පුදුම විදිහට බුදුරජාණන් ගැන හිත පැහැදිලා එයාගේ හිතේ ඒ වෙලාවේ හිත ඇතුලේ උපදින ලස්සන ගුණ ගාථා ටිකක් කියනවා. අපි ඒව ලබන සතියේ සාකච්ඡා කරමු.
බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන්නේ කවුද කියලා කියනවා. බාහිත්වා සබ්බ පාපානි විමලෝ සාදු සමාහිතෝ ටිතත්තෝ සංසාර මතිච්ච කේවලි සෝ අසිතෝ තාද්දි පෞච්චතේ බ්‍රහ්මා කියනවා. සියලු පවුදුරු කළ සිතින් යුතු සොඳුරු ගුණ ඇති යහපතින් යුතු එකඟ වී ගිය සමවතින් යුතු නිවන තුළ නැවතුන සිතින් යුතු සසරින් එතර වී ගිය ගුණය පිරිපුන් වී ගිය කෙලෙස් කිසිවක නොගැලෙන ලෝදහමින්ද නොසැලෙන කෙනාට බ්‍රාහ්මණයයි කියන්නේ. මේ ලෝකේ දැන් ඔය බ්‍රාහ්මණය කියන්නේ කවුද කියලා ඒ කාලේ ඉතින් හරි ලොකුවට තිබ්බ ප්‍රශ්න. ඇත්තටම කෙනෙක් තාපසයෙක් වෙන්නේ කොහොමද? දැන් නිකම්ම මොනවා හරි කුඩයක් ඉහළගෙන මේ සිවුරක් පොරවගත්ත පමණින් යා බ්‍රාහ්මණෙක් වෙනවා. දැන් අද වුණත් ප්‍රශ්න කරන්නේ හාමුදුරු කෙනෙක් කියලා කියද්දී සිවුර පොරවගත්ත පමණින් භික්ෂුවක් වෙනවද? ඇත්තටම භික්ෂුවක් වෙන්න උන්වහන්සේ තුල තියෙන මොන වගේ ගුණද? මිනිසුන්ට දැන් බුද්ධ කාලේ හැමතැනම තාපසයෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයෝ ඒ කාලේ හරියට මේ ප්‍රශ්න තිබ්බා. මෙහෙම බ්‍රාහ්මණයෙක් කියන්නේ ඇත්තටම බ්‍රාහ්මණයෙක් වෙන්න මොනවද එයා තුල තියෙන ලක්ෂණ? බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද කියනවා සියලු පව් දුරු කරපු සිතින් යුතු සොඳුරු ගුණ ඇති යහපතින් යුතු හැම පවක්ම දුරු කරපු හිතක් ඇති කරගත්ත කෙනෙක්, හරි සුන්දර ගුණ තියෙන යහපතින් යුක්ත කෙනෙක්, එකඟ වී ගිය සමවතින් යුතු ඒ සමාහිත හිතක් තියෙනවා එකඟ වෙච්ච නිවන තුල නැවතුන සිතින් යුතු නැවතිලා තියෙන්නේ උතුම් නිර්වාණය තුල සසරින් එතර වී ගිය ගුණය පිරිපුන් වී ගිය සංසාර මතිච්ච කේවලීසෝ සම්පූර්ණ ගුණ පරිපූර්ණ වෙලා තියෙනවා සසරින් එතර වෙච්ච සිතක් තියෙන්නේ. අසිතෝ තාදී පෞච්චතේ බ්‍රහ්මා කෙලස් කිසිවක ගැලෙන්නේ නැති, ලෝදහමින් සැලෙන්නේ නැති. ලෝදහමින් කියන ඔබ දන්නවා අශ්ලෝක ධර්මයෙන් සැලෙන්නේ නැහැ. අන්න ඒ කෙනාට තමයි කියනවා බ්‍රාහ්මණ කියලා කියන්නේ. එතර මේ ඇත්තටම ඔය ලක්ෂණ ඔක්කොම තියෙන රහතන් වහන්සේට. රහතන් වහන්සේ නමක් තමයි සැබෑම බ්‍රාහ්මණයෙක් වෙන්නේ. ඊට පස්සේ ශ්‍රමණයා කියන්නේ කවුද කියලා විස්තර කරන ශ්‍රමණයෙක් තුල තියෙන්නේ මොන වගේ ගුණද? දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ එහෙම. දැන් මෙතන අහන්නේ ශ්‍රමණයෙක් කියන්නේ මොන කාරණාවලින් යුක්ත වෙච්ච කෙනාටද? කොයි විදියටද කියලා කියනවා. ඉස්සෙල්ලා භික්ෂුව ගැන කතා කරා, දැන් මේ ශ්‍රමණයා ගැන. සමිතා විපහාය පුඤ්ඤ පාපං විරජෝ ඤත්වා ඉමං පරංච ලෝකං ජාති මරණං උපාතිවත්තෝ සමනෝතාදි පෞච්චතේ තතත්තා. සිතද සංසිඳුවාලු හැම පින්පව්ද දුරලු. හිත සංසිඳවල සියලුම පින්පව් සියල්ල දුරු කරලා දාලා. ඒ කියන්නේ ඇත්තටම පින කියන්නේත් කර්මයක්, පව කියන්නේත් කර්මයක්. කර්ම සියල්ලම ක්ෂය කරපු කෙනා කර්මක්ෂය කරපු උත්තමයෙක්. ඒත් රහතන් වහන්සේ මෙලව පරලව දැන විරාගී බවට පත් වූ මේ ලෝකයේ ඉමං පරංච ලෝකං, මේ ලෝකේ පරලෝකේ සියල්ල අවබෝධ කරලා විරජෝ ඤත්වා ඉමං පරංච ලෝකං. විරජෝ වෙලා තියෙන්නේ මොකක් කරලාද? ඤත්වා ඉමං පරංච ලෝකං. මේ ලෝකේ පරලෝකේ ගැන හොඳට අවබෝධයක් ඇතුව තමයි විරාගී බවට පත් වෙන්නේ. ඉපදෙන මැරෙන ලෝකෙ ගැන සම්පූර්ණ එකකින් ඉක්මෝලා ගිහිල්ලා ජාති මරණ, ඒ කියන්නේ ඉපදීමෙන් මැරෙන එකෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච උත්තමයා, සත්‍යයටපත් වෙච්ච උත්තමයා, අකම්පිත වෙච්ච උත්තමයා තමයි ශ්‍රමණ කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ පව් දොආහල කෙනා කියන්නේ කවුද කියලා. උත්තර දෙනවා නින්නහාය සබ්බ පාපකානි අජ්ජත්තම් බහිද්දාච සබ්බ ලෝකයේ දේව මනුස්සේසු කප්පියේසු කප්පං නේති තමාහු නහාතකෝති. මේ ඇතුළත පිටත කියන මේ සියලු ලෝකයේ තුල සෝදා සියලු පව් මල පිවිතුරු බවට පත්තුන කෙනා කෙලෙස් සිතුවිලි වල දෙව් මිනිස් කැල පැටලෙනා විට නොපැටලී ඒ කිසි දෙයකට වසනා කෙනාට කියන්නේ පව් දොආහල කෙනා කියලා. ඇත්තටම කෙනෙක් දැන් ඔය බුද්ධ කාලේ තිබ්බ ප්‍රශ්න මේ
ඒ පව් හොදනවා කියලා ඔබ අහලා ඇති පාන්දර වතුරේ බැහැගෙන සමහරු පව් හොදනවා. ඒතර ඇත්තටම පව් හොදපු කෙනෙක් වෙන්නේ මොනවා කරපු කෙනෙක්ද? දැන් අර මට මැවිලා පේනවා සත්‍යාස්ත්‍රවරුන්ගෙන් අහනකොට උත්තර දෙන්නේ නැති ඇයි මිනිස්සුયો අර උදේ පාන්දර වතුරේ බහින්නේ? ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද? දැකලා නැද්ද? කියලා තරහ යන්න ඇති අහනකොට පව් හොදපු කෙනා කියන්නේ කවුද කියද්දි? මේ දැන් බුදුරජාණන් වහන්සේ ඒවට ලස්සනට උත්තර දෙන විදිය හිතාගන්න බැරි වෙන්න ඇති සබියට ඇතුළ පිටත කියන මේ සියලු ලෝකෙ තුලම ඔබට ඉස්සෙල්ලා කියලා දුන්නම් ඇතුළ ලෝකෙ පිටත ලෝකෙ කියන මොකද්ද කියලා. මේ ඇතුළ පිටත සියලු ලෝකෙ ගැන සෝදා සියලු පව්මල පිවිතුරු බවට පත් වෙච්ච කෙනා. ඒ කියන්නේ ඇහින් රූපයක් දැකලා පව් කරන්නේ නැති කෙනා, කනින් ශබ්දයක් අහලා පව් කරන්නේ නැති කෙනා. ඒ කියන්නේ ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැති කෙනා. මෙයා තමයි ඇත්තටම පව් හොදගත්ත කෙනා. කෙලෙස් සිතුවිලි වල දෙව් මිනිස් කැල පැටලෙනකොට නොපැටලියේ කිසි දෙයකට වසනා කෙනාට තමයි පව් හොදපු කෙනා කියන්නේ කියලා කියනවා. අර අපි දන්නවා මේ බිම්බිසාර රජතුමාගේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ඒ කාලේ උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඇසුරු කරපු ඒ උපාසකයෝ ළඟ මේ සමහර දාස දාසියෝ හිටියා. ඒ අයටත් ධර්මඥාන තිබ්බා. ඒ සිටුවරු රජවරු ඒගොල්ලෝ ධර්මය අහනවා. අර දාස දාසියන්ටත් අවබෝධයක් තිබ්බා. දවසක් අනාථපිණ්ඩික සිටුතුමාගේ දාසියක් උදේ පාන්දර වතුර කලයක් අරන් එන්න කියලා ළඟට යනකොට මේ තාපසෙක් උදේ පාන්දර සීතලේ ගැහි සීතල වතුරේ උඩ එනවා යට යනවා. මෙයා අහනවා මේ වැඩකාරකමේ හිටපු ළමයා ගෑන් ළමයා. මෙයා මේ ඔබතුමා මොකද මේ උදේ පාන්දර සීතල වතුරේ ගැහි මොකද්ද මේ කරන්න කියලා. කෙල්ලේ දන්නේ නැද මම මේ පව් හොදනවා කිව්වා. මෙයා කියනවා පව් කියන්නේ කර්මයක් නෙති ඕක හේදෙනවා නම් පිනුත් හේදෙනවා ඇතිනේ කියලා ඔහොම. ඊට පස්සේ කියනවා ඔය වතුරේ ඉන්න ගෙම්බන්ට මාළුන්ට එක එක සත්තුන්ට චුට්ටක්වත් පව් නැතුව ඇතිනේ. මොකද ඒගොල්ලෝ හැදෙච්ච ගමන්ම නින්නේ කියලා. එතකොට මෙයාගේ වචන වලට පුදුම වෙලා අහනවා දැන් කෙල්ලේ එතකොට ඔබ කියන්නේ මොකක් කරන්නද අපිට කියලා. කියනවා මේ ඔයිට හොඳ නැද්ද සීතල වතුරේ ගැහි ඔය දුක් විඳිනවට වඩා පව් නොකර හිටියනම් හොඳ නැද්ද? පව් කරන්නේ නැති තත්ත්වයට හිත අවබෝධයකට පත් කරගත්තොත් හොඳ නැද්ද ඔයිට වැඩිය? ලේසි නේද කියලා අහනවා. ඒතර පුදුම හිතලා අර සීතල වතුරේ උඩ යට යන මේ පව් හොදන තාපසයා වතුරෙන් ගොඩට ඇවිල්ලා වැඳගෙන අහනවා කෙල්ලේ උඹ සරණ ගිහිල්ලා තියෙන කවුද කියලා. කියනවා මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙන කියලා. ඒ බ්‍රාහ්මණය ඒ වෙලාවෙන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා අර සීතල ඇඟේ තෙත වතුර පිටින්ම ඇඳුම් තෙමිච්ච පිටින්ම බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. ස්වාමීනි පව් හොදන කෙනෙක් විදිහට මම මෙච්චර කල් වතුර බැහැ මෙහෙම හිටියා. ඔබ වහන්සේ ළඟ ධර්මය අහපු 16කකින් තමයි මගේ නුවණ පෑදුනේ. මට ඔබ වහන්සේගේ ධර්මය කියා දෙන්න කියලා. අන්තිමට එයා මහාන වෙලා රහත් වෙනවා. එහෙම ඒ කාලේ මහ පුදුම විදිහට මිනිස්සුන්ට ප්‍රශ්න වෙලා තිබ්බේ පින්වත්නි. කන බොන ඒවටත් වඩා මේ සසරින් නිදහස් වෙන්න. නමුත් ඒගොල්ලෝ සසරින් නිදහස් වෙන්න කියලා විවිධ දේ කරා. මේ සුන්දර සූත්‍රයක්. ඇත්තටම මේ සූත්‍රය අර දඩුකදේ ගැහුවා වගේ පැයක් ඇතුලේ කතා කරන්නේ. මේක තව ගොඩක් තියෙනවා මේ විදිහට ලස්සනට අහන ඒ ගාතාවක් වුණත් නිකන් උඩින් කෙටියෙන් තේරුම් කරලා දුන්නේ. මේවා විස්තර කර කියලා දෙන්න. අර අපි තථාගතයන් වන්දනා වගේ රෑ පුරා එළි වෙනකන් කතා කරන දේශනාවක කියන්න තරම් වටින සූත්‍රයක් මේ. හොඳයි බුදුරජාණන් වහන්සේකින් අර අහපු ප්‍රශ්න හතරේ අන්තිමට ඔබ දන්නවා මේ අත්‍රජා කියන්නේ කාටද කියලාත් ඇහුවා. ආගුං න කරෝති කිංචි ලෝකේ සබ්බ සංයෝගේ විසජ්ජ බන්ධනානි සබ්බත් න සජ්ජති විමුක්තෝ නාගෝ තාදි පෞච්චතේ තතත්තාති. මේ ලෝකේ කිසි කාලයක නොකරයි කිසිදු පවක්. ලෝකයටම බැඳෙන හැම බැඳුමක්ම සිඳලු යලි කිසිවකට නොබැඳී සදහටම නිදහස් වූ අකම්පිත සිතින් යුතු සත්‍ය තුළට පැමිණුණ කෙනාට තමයි ලෝකේ ඇත්රජා කියන්නේ කියලා කියනවා. නිකලෙස් උත්තමයම තමයි පින්වත්නි. මේ ලෝකේ කිසි දෙයකට කවදාකවත් කිසිම දෙයකින් පවක් සිද්ධ වෙන්නේ නැත්තම් මේ ලෝකෙටම බැඳෙන්නේ නැත්තම් හැම බන්ධනයකින්ම නිදහස් වුණා නම් දැන් ඔබ හිතන්න උපාදානය කියන බන්ධනයට බැඳිලා ඉන්න තාක්කල් සවිශක්තියක් නැති කෙනෙක් නේ බැඳිලා ඉන්නේ. ඇත්තටම හැම බැඳීමක්ම කඩාගෙන ගියපු කෙනානේ ඇත්තම ශක්තිවන්තයා කියන්නේ. ඉතින් එහෙම සියලු බන්ධන කඩාගෙන
හැම බැඳීමක රැහැනකින්ම කඩාගෙන නිදහස් වෙච්ච උපාදානයෙන් මිදිච්ච රහතන් වහන්සේලා නෙමේද තේජවන්ත ශක්තිවන්ත හස්තිරාජ්‍ය වෙන්නේ බුදුවරු නෙමේද පින්වත්නි ඒ තේජවන්ත ශක්තිවන්ත වෙන ලෝකේ මොකකට හරි බැඳිලා ඉන්නවනම් පේන රූපයකට ඇහෙන ශබ්දයකට මොනවා හරි දෙයකට බැඳිච්ච කෙනා කියන්නේ රැහැනකට බැඳිච්ච දුර්වලෙක්නේ. ඒතර මේ ලෝකේ අපි කොච්චර ශක්තිවන්තයි කියන මිනිහා බැලුවත් එයා දුර්වලෙක්. එයා බැඳිලා ඉන්නේ, ගැට ගැහිලා ඉන්නේ, රැහැනකට ගැට ගැහිලා ඉන්නේ. ඉතින් ඇත්තටම අපි සරණ ගියපු බුදුවරු අපේ ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගියලා මාර්ගය පරිපූර්ණ කරගත්ත නිකලෙස් රහතන් වහන්සේලා තමයි පින්වත්නි බලන් ගියාට පස්සේ ලෝකේ ශක්තිවන්තම තේජවන්තම මහා ඇත් රාජ්‍යෝ බවට පත් වෙන්නේ කියලා අපිට ඒ ගාතාවත් එක්කත් හිතන්න පුළුවන්. සුන්දර ගාථා ටික අපි බලමු. සබිය ඊළඟට අහන ප්‍රශ්න සහ පිළිතුරු ඊළඟ සතියේ සමහරට ඊළඟ සතියේ අවසන් කරන්න බැරි වුණොත් අපි සති දෙකක තව ඉදිරි සති දෙකක මේක කතා කරන්න සිද්ධ වෙයි. ලස්සන බුදුගුණ ටිකක් අවසානයේ සබිය බුදුරජාණන් වහන්සේ ගැන කියනවා. මොකද එයා ඔළුව විකාර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ මේවට උත්තර දෙන්න කෙනෙක් ලෝකේ නැතුව. ඇත්තරම විශ්වාසයක් තිබුණෙත් නෑ මෙච්චර තරුණ ශාස්ත්‍රවරයෙක් මේවට උත්තරවත් දෙයිද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රවිෂ්ටෙන්ම හිත පැහැදුනා. උන්වහන්සේ බය නැතුව අහන්න කිව්වා. ඕන ප්‍රශ්නයක් අහන්න කිව්වා. මං ඔය කොච්චර දුර ඉඳන් ආවේ සබිය. ඔබට මං උත්තර දෙන්නම්. ඕන ප්‍රශ්නයක් අහන්න කිව්වා. අනේ ඒ සුන්දර ශාස්ත්‍රඥ වහන්සේ, ඒ මහා විශාරද, ඒ මහා තේජවන්ත ශාස්ත්‍රඥ වහන්සේ වෙයි පින්වත්නි ඔබ මම සරණ ගියේ. අපි බලමු ඒ සුන්දර සූත්‍රය, සබිය සූත්‍රයේ ඉතිරි කොටස ඉදිරි සතිවල තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ හද මඩලේ ඉපදිච්ච, ලය මඩලේ ඉපදිච්ච, ලයෙන් උපන් පුත්‍රයෝ වෙච්ච රහතන් වහන්සේලා ගැන තමයි මෙතෙක් මේ කතා කරේ. අපි උන්වහන්සේලාව තමයි සරණ ගිහිල්ලා තියෙන පින්වත්නි. හැමදෙනාම සතුටින් සෙනෙහසින් සාදු කියලා අනුමෝදන් වෙන්න. මේ බුද්ධ ශාසනය තුළ එහෙම නිකලෙස් නිවිච්ච ශ්‍රමණ බ්‍රාහ්මණ ගුණ ඇති දමන වෙච්ච හික්මිච්ච උත්තමයන්ව අපි සරණ යනවා කියලා සාදු සාදු සාදු. අද දායකත්වයේ දරන්නේ බත්තර මුල්ල පැලවත්ත පදිංචි සුනෙත් තාරක විජේසිංහ, වින්ද්‍යා ශමීග රත්නායක සහ ඒ අකුරැස ෆැෂන් ආකේඩ් ආයතනයේ සියලු පින්නතුන් විසින්. ඉතින් සුනෙත් මහත්මයා සහ වින්ද්‍යා මහත්මිය සමහරලාවට මට ඔය රහතන් වහන්සේලා ගැනත් මාතෘකා දීපු අවස්ථා තියෙනවා. රාහුල මහ රහතන් වහන්සේ ගැන කියලා දෙන්න සන්නහස. ඒ වගේ මීට පෙර දායකත්වයන් වලදී එහෙම මාතෘකා දීලා තියෙනවා. සංඝ ගුණ අහන්න බොහොම ප්‍රිය පිරිසක්. ඒ නිසාම අපිට හිතුණා මේ විදිහට සංඝ ගුණ බුදු ගුණ වැහෙන සූත්‍රයක් අද දවසේ ආරම්භ කරන්නට. පින්වත්නි, ආරමුණ වෙන්නේ අද දායකත්වයට මැයි මාසේ 29 වෙනිදාට සිව්වෙනි ජන්මදිනයේ යෙදෙනවා දේත්‍රු නෙලාරා විජේසිංහ කියන පින්වත් දියණියට සහ දහන්වි රිතාරා විජේසිංහ සිංගිති දියණියටත් ආශිර්වාද කරන්නට. අපිට මට මතක විදිහට මේ පුංචි දියණියගේ පළවෙනි ජන්මදිනයේ ඉඳලම දායකත්වයට එකතු වෙනවා සිඩ්නි තසපුවත් එක්ක. හැමදාම මේ ආදරණීය දියණියන් වෙනුවෙන්, තමන්ගේ ආදරණීය දරුවෝ වෙනුවෙන් ඕන් අරමුණු කරගන්න හරිම සුන්දර අරමුණක්. මේ අරමුණ අපිට හැමදාම මතකයි. සිඩ්නි තසපුවහන ශ්‍රාවකයන්ටත් මට හිතෙන මතක ඇති. ඒ දරුවෝ වෙනුවෙන් අම්මා තාත්තා, තරුණ අම්මා කෙනෙක්, තරුණ තාත්තා කෙනෙක්, ඒගොල්ලන්ගේ අරමුණ ඔන්න බලන්න කියන්නේ මොකද්ද? ඔවුන් දෙදෙනාට සෑම විටම කල්යාණ මිතුරන්ගේ ආශ්‍රය ලැබමින්, නිවැරදි සිහිය පවත්වා ගනිමින්, ප්‍රඥාවන්තව සහ ශ්‍රද්ධාවන්තව වීරිය සහ සමාධිය වඩමින්, සම්‍යක් සම්බෝධි උදෙසා සද්ධර්ම මාර්ගය තුල ගමන් කරමින්, අනෙක් අයටත් කල්යාණ මිත්‍රයන් වෙලා දිවි ඇතිතෙක් වාසය කරන්නට හැකි වේවා කියලා ආශිර්වාද කරන එක තමයි සුන්දර අම්මා කෙනෙක්ගේ, සුන්දර තාත්තා කෙනෙක්ගේ හදවතේ තමන්ගේ ආදරණීය දියණිවරු වෙනුවෙන් කරන විශ්මිත ප්‍රාර්ථනාව. ඇත්තටම ආශ්චර්යයි. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය සුන්දර ශ්‍රාවක පවුලක් අපි ඒ සත් අරමුණට ආශිර්වාද කරනවා. අපි දන්නවා මේ වෙලාවේ ලක්වාසී බොදුනුවන්
සිත්නෙත් අසපුව අහන සියලු දෙනාගේ හිත්වල සාදුකාර දෙනවා මේ වගේ අරමුණක් ඇහෙනකොට. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සක්‍ර දෙවියන්, සතරවරන් දෙවියන්, මේඝවර්ණ දිව්‍ය රාජ්‍ය ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් හට මෙම ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වෙලා බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන සියලු දෙනාටත් ඒ සියලු ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් අරමුණු කරගෙන අවසානයේ මේ ධර්ම දානමය සියලු පුණ්‍ය ධර්මයන්, ඒ සියලු ශක්තිය, පුණ්‍ය ශක්තිය අකුරැස් ෆැෂන් ආකේඩ් ආයතනයටත්, එහි සේවක සේවිකාවන්ටත්, පාරිභෝගික සියලු පින්නතුන්ටත්, ඒ වගේම සැපයුම් කරුවන්ටත් සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන එකත් අකුරැස ෆැෂන් ආකේඩ් ආයතනයේ අධිපති පින්වත් සුනෙත් තාරක විජේසිංහ සහ වින්ද්‍යා ශමීගා රත්නායක කියන පින්වත් ඒ දෙපළ අරමුණු කරගෙන තියෙන. ඉතින් මේ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙලා තමන්ගේ ආදරණීය නෙලාරට අද මේ 29 වෙනිදාට ජන්මදිනයේ දිච්ච ආදරණීය දියණියට, ඒ වගේම රිතාරටත් අපි ආශිර්වාද කරනවා. ඒ ආදරණීය දියණිවරු වෙනුවෙන් කරපු ඒ සත් ප්‍රාර්ථනාව ලක්ලෝ වාසී සියලු දරුවන්ටත් එපරිද්දෙන්ම ඒකාන්තයෙන්ම සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසිලා හොඳ සිහිනුවණින් ජීවිතය ගත කරන්න භාග්‍ය ලැබෙන්න කියලා අපි හදවතින්ම ආශිර්වාද කරන ගමන් දෙවියන්ගේ දේව ආශිර්වාදයත් සියලු දෙනාට සැලසෙත්වා, දිව්‍යොත් දෙව්ලොව සැනසෙත්වා. හැම දෙනාගේම නමින් සිහිපත් වෙන සංසාරගත සියලු මේගේ ඥාතියොත් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා. නෙතෙෆෙම් ආයතනයේ අධිපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරීතුමන්, වරුණ මහත්මයා, සමීර මහත්මයා, දර්ශන මහත්මයා ඇතුළු ආගමික අංශයේ සියලු පින්වතුන්, ඒ වගේම නෙත් ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට වගේම නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වන පින් ඇති ඔබ හැම දෙනාටමත්, ඒ වගේම සුනෙත් මහත්මයාට, වින්ද්‍යා මහත්මිය ඇතුළු දායකත්වයෙන් වගේම ශ්‍රාවකත්වයෙන් එකතු වෙන ඔබ හැම දෙනාටමත් යහපත, සැපත, ශාන්තිය, සැනසෙල්ල, සුවපත් භාවයම වෙත්වා. සියලු දෙනාටම උතුම් කායික සුවය, මානසික සුවය සැලසෙත්වා. පරලොව සුගතියත් වෙත්වා. හැම දෙනෙකුට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. ශ්‍රමණය anu කවුද? හික්මුණු කෙනා anu කවුද? දමණය වුණු කෙනා anu කවුද? බුද්ධය anu කවුද? බ්‍රාහ්මණය anu කවුද? ඒ වගේම පව් දවාහල පුද්ගලයා කවුද? ඒ වගේම හස්ති රාජයා anu කවුද? මේ ආකාරයෙන් සභය විමසපු මේ අපූර්ව පැනවලට අමමෑණී බුදු පියාණන් වහන්සේ දුන් පිළිතුරු ඇසුරුනේ අද වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ ශ්‍රමණ යන වචනයේට විවිධාකාර වූ අර්ථකථන සැපේන වත්මන් සමාජයට ඊටම වටිනා දේශනාවක් පවත්වන ලද අපේ පූජනීය සෙනසුරාදා සිත්නෙත් අසපුවේ දේශකයන්න් වහන්සේට වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ නිවීම පිණිස මේ සියලු පින්කම් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රවෘත්ති අහලා ඊට පස්සේ නැවතත් සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග හමු වෙමු. සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. ඔබ දන්නවා මේ මාසයේ සහ ජූනි මාසයේ කියලා කියන්නේ බෞද්ධ ජනතාවගේ සිත් තුළට වැඩියෙන්ම බොදු දහම පිළිබඳ අභිමානයක් ගෙනෙන මාස තුනක්. ඒ පිළිබඳ වැඩියෙන් සොයන්නට උනන්දු වන මාස දෙකක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එම කියන්නේ අමමෑණී බුදු පියාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය පිළිබඳ සිහිගන්වන වෙසක් මාසයේ, මේ මාසයේ, ඒ වගේම අපි ජූනි මාසයේදී පොසොන් මාසයේදී ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීමත් සමග මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ කතා බහ කරන මේ මාස දෙකේදී වැඩියෙන් බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ දහම් කාරණා සොයන්නට, දහමෙහි යෙදෙන්නට පෙළඹෙන මාස කිහිපයක්. අදින් මේ මාසයේ අවසාන සෙනසුරාදාව ලබන සතිය වන විට ඔබට ජූනි මාසයේදී පොසොන් පිළිබඳ තව බොහෝ දේ කතා බහ කරන්නට අවස්ථාව ලැබේවි. ඉතින් මේ වගේ පින්බර මාස කිහිපයකට අපි පින්බර මාස යනුවෙන් හඳුන්වන්නේ එහි ඓතිහාසික සංසිද්ධීන් පදනම් කරගෙන ඔබට පින් කරන්නට නැත්නම් ඕනෑම මාසයක, ඕනෑම දවසක, ඕනෑම මොහොතක් යොදා ගන්නට පුළුවන්. අදත් සෙනසුරාදා සිත්නෙත් අසපුවට සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ අපි නැවත වරක් පාදාභිවන්දනයෙන් ධම් සභා මණ්ඩපය වෙනුවෙන් පිළිගන්න අතරේ ඔබ වහන්සේ මේ සභය සූත්‍රය ඇසුරෙන් අද කොයි විදිහටද මේ ශ්‍රමණ
කියන වචනේ විග්‍රහ කරන්නේ ඊට පස්සේ හික්මුණු කියන වචනේ විග්‍රහ කරන්නේ මේ විදිහට දේශනා කරනු ලැබුවා. මේ අහගෙන ඉද්දී ශ්‍රමණ කියන වචනේට නේකවිද අර්ථකථන සැපේනවා කියලා අපිට විවිධාකාරෝ මාධ්‍ය සුරු කරද්දී දැනගන්න ලැබෙන ඔබ වහන්සේ දේශනාව තුළත් කිව්වා අපි ඒ ගැන හිතන්නේ නැතුව වැඩිපුර මේ කාරණා පිළිබඳ දැනගමු කියලා. එහෙම අහනකොට මට මතක් වුණේ අපේ හාමුදුරනේ මේ චුන්ද සූත්‍රයේ දැන් චුන්ද උපාසකතුමාගේ නිවසට මේ දානයක් සඳහා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරන මොහොතේ රන් තලිවලින්නේ දානේ පූජා කරන්නේ එක භික්ෂුන් වහන්සේ නමක් මේ රන්තලයක් කොරක හිටපු භික්ෂුන් වහන්සේ නමක් හිමීට Tamanගේ ළඟ රඳවා ගන්නවා. මෙය දකින්නවා චුන්ද. නමුත් ඒ වෙලාවේ කිසිම ආක්‍රෝෂ පරිභවයක් කරන්නේ. පසුව සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ගිහිල්ලා විමසීමක් කරනවා. මේ එතනත් මේ ශ්‍රමණ යනු කවුරු ශ්‍රමණවරුන්ගේ මේ ගුණාංග මොනවද කියලා අහුවම එතන අම්මාමෑණි බුදු පියාණන් වහන්සේ අපේ හැමදෙරෝනේ අර කිව්වේ මේ මග ජයගත් කෙනා, මග දේශනා කරන කෙනා, මග දිවි ගෙවන කෙනා සහ මග වනසන කෙනා යනුවෙන් උන්වහන්සේ 4 විදිහකට මේ ශ්‍රමණ කියන අර්ථය ලබා දෙනවා. අපේ හැමදෙරෝනේ දැන් ඔබ වහන්සේ ශ්‍රමණ කියන එකේදී හඳුන්වලා දුන්න කොයි විදිහට ශ්‍රමණය කියන්නේ කියන එක මෙන්න මෙතන කොයි විදිහේ අර්ථකථනයක්ද අපේ හැමදෙරෝනේ තියෙන්නේ මග ජයගත් කෙනා සහ මග දේශනා කරන කෙනා, මග දිවි ගෙවන කෙනා සහ මග වනසන කෙනා කොයි විදිහටද අපේ හැමදෙරෝනේ මේ විග්‍රහ කරන්න තියෙන්නේ? සමීර බුදුරජාණන් වහන්සේගේ දේශනාවල හැම කාරණාවක්ම දැන් ශ්‍රමණ බුද්ධ වගේ වචන විතරක් නෙමෙයි සමහරලාට සංස්කාර ඕනම මේ ගැඹුරු ධර්ම කරුණු වල පවා උන්වහන්සේ එක එක ප්‍රභේද වලින් විවිධ විදිහට විභංග සූත්‍රවල සමහරලාට විවිධ විදිහට විග්‍රහ කරලා දේශනා කරන තැන් තියෙනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ නිවන් මඟ ගැන දේශනා කරද්දිත් කෙනෙකුට එක එක විදිහට විස්තර කරනවා. මේ හැම එකකම තේරුම් ගන්න ඕන දේ තමයි එකම අර්ථයක් තමයි අවසානයේ උන්වහන්සේ පෙන්නලා තියෙන්නේ. මොකද මේ කොයි පැත්තෙන් කොහොම දේශනා කළත් අවසානයක් එක තැනකට එක අවබෝධයකට එනවා කියන එකට ලස්සන උපමාවක් පෙන්නනවා. මේ එතෙන්දී එක තොටුපළකින් කෙනෙක් ගඟට බහිනවා සමහරට නාන්න මොන හරි දෙයකට, තවත් තොටුපළකින් තව කෙනෙක් ගඟට බහිනවා මොන තොටුපළෙන් බැසත් එක ගඟට බහිනවා වගේ. ඒ වගේම තවත් සූත්‍රයක පෙන්නනවා මේ විවිධ අර්ථ වලින් පෙන්නුවට එකම කාරණාව අවබෝධ කරන්න කියන එකට ඒක ස්වාමීන් වහන්සේ නමකට ආපු ප්‍රශ්නයක්. ඒ ස්වාමීන් වහන්සේ සංඛාර ගැන මේ ප්‍රශ්න කරන සම්මා දිට්ඨියට පත්වීම ගැන උන්වහන්සේට තිබිච්ච ප්‍රශ්නේ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනෙක්ගේ අවබෝධය මොන වගේද කියලා අහනකොට එක එක ස්වාමීන් වහන්සේලා එක එක උත්තර දෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේගෙන් අන්තිමට මේ වික්ෂුව ගිහිල්ලා අහනවා ස්වාමීනි මගේ එකම ප්‍රශ්නෙට විවිධ ස්වාමීන් වහන්සේලා විවිධාකාරයේ ප්‍රශ්න මේ උත්තර දෙන්නේ. තෙන්දී සමහරලාවට සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා කියන්නේ පංච උපාදානස්කන්ධ ගැන අවබෝධ කරපු කෙනා කියනවා. සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා කියන්නේ තව සනසනමක් කියනවා. සලායතන ගැන අවබෝධ කරපු කෙනා කියනවා. සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා කියන්නේ තව සනසනමක් කියනවා. මේ සතර මේ ධාතු ගැන අවබෝධ වෙච්ච කෙනා කියලා. මේ වගේ විවිධාකාර උත්තර එතෙන්දි දෙන්නේ. එතකොට මෙතන ඔය කොයි උත්තරේ දුන්නත් අවසානයේදී දීලා තියෙන මේ හැම උත්තරයකම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ඒ ස්වාමීන් වහන්සේලා අවබෝධ කරපු ඒ එකින් එක සූත්‍ර දැන් සමහරලාවට සයන්හන්ස නමකට පංච උපාදානස්කන්ධ ගැන අහන්න ලැබිලා. ඒ සයන්හන්සේ පංච උපාදානස්කන්ධ ගැන ආපු අවබෝධයත් එක්ක තමයි පංච උපාදානස්කන්ධය ඔස්සේම විමසලා අවබෝධ කරලා අවසානයේ සම්මාදිට්ඨියට පත් වෙලා තියෙන්නේ. තව සනසනමක් සලායතන ගැන අවබෝධ කරලා අවසානයේ සලායතන ඔස්සේ තමයි
අවබෝධයට පත් වෙලා තියෙන්නේ සලායතන වල ආස්වාද ආදීනව අවබෝධ කරගෙන. එතකොට මේ විදිහට යම් ස්වාමීන් වහන්සේ නමක් සතර ඉරිදිපාද සතර සම්‍යක්ප්‍රදාන වීර්ය මේ අහපු දේශනාවට තමන්ට දැන් සමහර වෙලාවට හිතන්න ආනන්ද සන්හන්සේ සියලුම ත්‍රිපිටකය මතක තියාගෙන හිටියට හැම සන්නසනමම එහෙම අවබෝධ කරලා නැහැ. ඒකට උන්වහන්සේ අහලා තියෙන සමහර එක සූත්‍රයක්. ඒ සූත්‍රය ඔස්සේ මොකද කරන්නේ? උන්වහන්සේ අවබෝධයටපත් වෙනවා, සමාධියටපත් වෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේට ලැබෙන්නේ ඒ උත්තරේ. ඒතර එක එක සන්නසලගේ උත්තර එකකට එකක් වෙනස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අවසානයේදී උත්තර දෙනවා මේ ස්වාමීන් වහන්සේට. ඔක හරියට මේ වගේ තේරුම් ගන්න කියනවා. සමහර සමහර ගස් තියෙන්නේ පායන කාලෙට ඒ ගහේ කොළ ඔක්කොම හැලෙනවා. ඒක නිකන් නාටු වෙලා යනවා. තව කාලයකට ඔන්න හොඳට කොළ පාටට කොළ ටික පිරීලා එකම විදිහකට කොළ පාට. තව කාලයක් තියෙනවා ඒ ගහේ කොළ ඔක්කොම කහ පාට වෙනවා. තව කාලයක් තියෙනවා මුළු ගහේම රතු පාටට මල් පෙපෙනවා. අර ඒ වගේ විවිධ කාලවලට ගහේ එක එක විදිහට තමයි පෙනුම තියෙන්නේ. අර මේ ගහ දැකපු කෙනෙක් ඉන්නවා එක එක කාලවල එක එක විදිහට ඒ ගහ දැකලා තියෙනවා. එතකොට අහවල් ගහ ගැන දන්නවද කියලා හුවොත් එහෙම ඕ මන් දැකලා තියෙනවා කියලා කෙනෙක් කියනවා. මොන වගේද කියලා අහනකොට එයා දැකපු විදිහට කියනවා. ආ මේ ගහ මේ වගේ කහ පාට කියනවා. තව එක්කෙනෙක් ගින් අහනවා මේ ගහ දැකලා තියෙනවද කියනවා. ඔව් මන් දැකලා තියෙනවා. ඒ ගහ රතු පාටයි කියනවා. හරිද? ඒ වගේ අරන්දේ 4 දෙනෙක් ඇවිල්ලා අලියාගේ කීප දෙනෙක් අත ගන්නකොට කන් අත ගන්න එක්කන හිතන්නේ කන ඒ වගේ කියලා අලියා එතන නම් හරි හැඩේ කියන්නේ නැහැ. එහෙමයි. දැන් එතා මේ හැඩේ කියලා අන්ධ හින්දා අත ගාලා මේ අන්ධ විදියට දැකපු හැඩේ කියන්නේ. ඔය ඔකත් කුද්දක නිකායේ සූත්‍රයක තමයි ඔය උපමාවක් තියෙන්නේ. නමුත් ඒක ඇවිල්ලා අනවබෝධයට. දැන් මේ කියන්නේ අවබෝධය. ඒ කියන්නේ මෙතෙන්දි පෙන්වන්නේ ඒ ගහේ තියෙන මේ ගහ හරියටම දැකලා තියෙනවා. රතු පාරට දැකලා තියෙනවා. කහ පාරට දැකලා තියෙනවා. කිසිම කොළයක් නැතුව දැකලා තියෙනවා. කොළ පාරට දැකලා තියෙන එක අය දැකපු කාලේ. හැබැයි යා දැකලා තියෙන ගහ හරියටම ගහ දැකලා තිනවා. හරියටම ගහේ හැටි කියනවා. හැබැයි ඒ දැකපු කාලෙට අනුව. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනත්. ඒ දේශනවල විවිධත්වකින් විවිධ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ ශ්‍රමණයා ගැන දැන් ඔබට ඔය හම්බෙච්ච එක සූත්‍රයක් ඔස්සේ ඔබ ඔය අහන්නේ දැන් ධම්මපදයේ විතරක් ගත්තොත් එහෙම ධම්මපදයේ බ්‍රාහ්මණ වගේ ගත්තොත් බ්‍රාහ්මණයා කියන්නේ කවුද කියලා ඒ බ්‍රාහ්මණ වගේ තියෙන හැම ගාතාවකම එක එක විදිහට පෙන්වනවා. හරි? එතකොට ශ්‍රමණ කියන කෙනා ගැන, භික්ෂුව කියන කෙනා ගැන, බ්‍රාහ්මණය කියන කෙනා ගැන ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර විශාල ප්‍රමාණයක්. මේ එක එක තැන්වල බුදුරජාණන් එක එක විදිහට දේශනා කරලා තියෙනවා. අපි ප්‍රකටවම අහලා තියෙන්නේ ඔය පාසලදී නජජ්ජා වසල හොති නජජ්ජා හොති බ්‍රාහ්මණ උපතින් කෙනෙක් බ්‍රාහ්මණ හෝ වසල වෙන්නේ නැහැ කියලා බොහොම අපි හැමදාම අහලා තියෙන දේ තියෙනවා. ඒ වගේ විවිධාකාරව අර්ථකථන තියෙන හින්දාද අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේ සඳහන් කළා බුද්ධ කාලීන මේ භික්ෂුන් වහන්සේ පවා සමහර විට ඔවුන්ගේ අවබෝධය අනුව යම් අර්ථකථන සපයනවා. දැන් වර්තමානයේ වන විටත් බුදුදහමේ ඇතම් කරුණු යම් භික්ෂුන් වහන්සේ පවසන දෙයට ඉඳුරාම වෙනස් අර්ථකථන සමහර මේ භික්ෂුන් වහන්සේ දෙනවා, දේශකයන්න් වහන්සේලා දෙනවා. මෙහිදී අපේ හාමුදුරනේ ඒ කෙනාගේ අවබෝධය අනුව මේ දේශනාවන් කරාම බුදුදහමේ සමස්තාර්ථයට යම්කිසි හානියක් වෙන්න පුළුවන් නේද? නේද? ඒක තමයි මෙතනදී සමහර වෙලාවට මේ දැන් අපි කිව්වේ එකම ගහ එක විදිහට දැකපු කෙනා ඒ දැකපු විදිහට කියනවා. හැබැයි කොහොම කිව්වත් එකම ගහ ගැනනේ කියන්නේ. එහෙමයි. ඒ ගහේ ඇත්ත තත්ත්වයෙන් පිටපැනලා නැහැ. ගහේ හරි විදිහම හරියටම දැකලා කියනවා. අර වෙන කෙනෙක් ඒ ගහ නැතුව වෙන ගහක් දැකලා ඒ ගහ ඒක කියලා හිතාගෙන ගහ ගැන කියනවා වෙන ගහක් ගැන. එහෙම නැත්නම් ඔබ කිව්වම ඇතා කියලා හිතාගෙන මේ හැඩේ කියලා Tamanට අහුවෙච්ච හැඩේ කියනවා. අන්න ඒ වෙදී තමයි ඔය ධර්මයේ විකෘති වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ධර්මයේ තුලත් මේ යම්කිසි අවබෝධයක් තියෙනවා නිශ්චිත තැනක් ඒ
හරියටම මෙන්න මේ තැන කියලා ඒ අවබෝධයට පත්වෙච්ච උත්තමයා කියන්නේ දිට්ටි සාමාන්‍ය ගත වෙච්ච කෙනෙක් දෘෂ්ටියෙන් සමාන නම් සමීර ඒ දෘෂ්ටිය සමාන කෙනා කතා කරද්දී දෙන්නෙක් දෙවිදිහකට කතා කරත් එකම දේ ගැනයි කතා කරන්නේ. හරිද? එකම දේ ගැන කතා කරනකොට ඒක ප්‍රභේද දෙකක් විදියට කතා කරා කියලා එතන විකෘතියක් වෙලා නැහැ. විකෘතියක් වෙන්නේ මූලික හරය ඒ අවබෝධයෙන් පිටපැනලා කතා කරන තැන. දැන් අද සමහරලාට වෙන්නේ අර ඇත්ත උපමාවෙන් තමයි කතා කරන්නේ. ඇතා හුවෙච්ච විදියට ඔහේ කතා කරනවා. ඇතා විදිහට අවබෝධ කරලා නැහැ. දැන් සමහරලාට ඔය චිත්‍ර ශිල්පීන් අඳින චිත්‍ර දිහා බලලා එක එක විදියට හිතට හිතලු විදියට මේ ඒකේන අදහස් ඔලුවට ගන්නවනේ සමහරු. දැන් චිත්‍ර ප්‍රදර්ශනයක මේ වෙනස්ම විදියක මොකක් හරි චිත්‍රයක් තිබ්බට පස්සේ ඒකට එන 1000ක් දෙනා 1000ක් කතා ඔලුවට ගන්න. මේකේ මෙහෙම දෙයක් ඇත්තේ. මෙතන අදහස් කරනවා ඇත්තේ මෙහෙම දෙයක් කියලා. සමහරවිට චිත්‍රය ඇඳපු මිනිස්සයවත් මේ හිතපු නැති ඒවා. හොඳම කතාව අපේ හැමදෙරණ අර පුංචි දරුවෙක් සම්පූර්ණ රතු පාටින් ඇඳපු චිත්‍රෙට නේක විද අර්ථකථන සපයද්දී අන්තිමට බලනකොට ඒ දරුවා ළඟ තිබිලා තියෙන පාට රතු පාට විතරයි. ඉතින් විවිධාකාරය මේක මේ රුධිරය මේක ඔහොම විවිධාකාර අර්ථකථන දෙද්දී අන්තිමට සිද්ධ වෙලා තියෙන අන්නර වගේ දෙයක් කියන එකත් දැන් චිත්‍ර වලටත් විවිධාකාර අර්ථකථන දෙන්න පුළුවන්. ඒ වගේ ධර්ම කරුණු වලත් වෙන්නේ සමහරවිට තමන් අවබෝධයෙන් ඔතන කතා කරන කාරණාවේ හරි නිවැරදි මාර්ථේ තමන් හිතා ගන්නවා මේක කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පටහැනි. දැන් බුද්ධ කාලෙත් එහෙම හිටියා. සමහර ස්වාමීන් වහන්සේලා හිටියා. බුදුරජාණන් වහන්සේගෙන් මං අහලා තියෙන්නේ මෙහෙමයි කියලා එයාට හිතෙන හිතළු වලින් කියනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ හෙවණැල්ලක්වත් වැදිලා නැහැ මේ උන්වහන්සේට කියලා. හරිද? එතකොට ඒ අරක තමයි කියන්නේ තමන්ගේ හිතට හිතිච්ච විදියට හිතලු කතා කරන. දැන් චිත්‍ර ශිල්පියෙකුත් නා ඒ චිත්‍ර ශිල්පියා හිතලවත් නැති පැති අරයා හිතින් ගොඩනගාගෙන. සමහරව එතෙන්දී චිත්‍ර ශිල්පියා ඉක්මවා ගිහිල්ලා බොහොම වැදගත් අර්ථකථන සපයනවා. හැබැයි ධර්මයට කියන්න තියෙන්නේ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉක්මවා ගිහිල්ලා අපිට සපයන්න අර්ථකථනයක් නැහැ. මොකද පරතරටම ගියපු අවබෝධයට පත්වෙච්ච උත්තමයෙක් දේශනා කරපු දෙයට උන්වහන්සේට පිටින් ගිහිල්ලා අර්ථකථනයක් දෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක ඊට පහළ අර්ථකථනයක් වෙනවා. චිත්‍ර ශිල්පියා පරතරට ගිහිල්ලා අඳිනව නෙවෙයිනේ. ඒතකොට චිත්‍ර ශිල්පියාට හිතපු නැති පැත්තක් දකින්න කෙනෙක් ඊට වඩා අවබෝධයක් ඇති කෙනෙක් ඒකේ තියෙන සාරයේ හරයක් පෙන්වලා දෙන්න පුළුවන්. ඒක හැබැයි ධර්මයේ කවදාකවත් කරන්න බෑ. ඒ නිසා ධර්මයේ තුල ස්වාමීන් වහන්සේලා දැන් ඔබ අහපු විදියට ශ්‍රමණ කියන අර්ථ ගොඩාක් තියෙනවා. හරියට කිව්වොත් එහෙම ශ්‍රමණෙක් කියන්නේ කවුද කියලා තියෙන සූත්‍ර එකතු කරලා කතා කරනවා නම් මුළු අවුරුද්දක් පුරා තියෙන සිත්නෙත් අසපු 50 ගානක් විතර තියෙනනේ සිත්නෙත් අසපු. ඔය 50 ගානෙම කතා කරලා තීර කරන්න බෑ සමීර. මේ ඒවා කොයි විදියට අර්ථකථන කළාද එකම දේ ගැන තමයි කතා කරන්නේ. දැන් අපි හැමතුන්නේ අවසරයි මේ දැන් පූර්ණ කස්සප මක්කලිගෝසාල ආදී වශයෙන් ඒ කාලේ හිටපු ශාස්ත්‍රවරුත් හැඳින්වුවේ ඒ කාලේ ශ්‍රමණයන් කියලා අපි හැමතුරෝනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ භික්ෂු පිරිසත් ශ්‍රමණයන් විදියට හැඳින්වුවා. මේ ශ්‍රමණ කියන වචනේත් එක්ක යම්කිසි ගුණාංග ප්‍රමාණයක් ඇති වෙනවද නැත්නම් මේ අර ශාත් ශාස්ත්‍රවරු අනිත් අයත් ශ්‍රමණ විදියට හඳුන්වද්දී මේ දෙකේ වෙනස මොකක්ද අපි හැමතුරෝනේ? මේක භූමිකාව. ඒ කියන්නේ ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් කියන්නේ දැන් පැවිද්දා කියන්නේ භූමිකාවක් විදිහට අපි හඳුනගන්නේ. දැන් හමුදා පති කෙනෙක් හමුදා නිලධාරී කියන්නේ භූමිකාවක් නේ. එතකොට ජනාධිපති කෙනෙක් ඒ භූමිකා. එතකොට ඒ භූමිකාවක තියෙන හැබෑ හරය බිඳිලා යන්න පුළුවන්. එතෙන්ට ආපු කෙනෙක් වැරදි විදිහට ඒ භූමිකාවේ හැසිරෙනකොට. එහෙමයි. දැන් නිකන් හිතන්න මෙහෙම භික්ෂුවක් දේශපාලනය කරලා ඔන්න පාර්ලිමේන්තුවට යනවා. එතකොට පාර්ලිමේන්තුවට ගියාට පස්සේ යම්කිසි භික්ෂුවක් එතෙන්දී මුල් කාලේ කෙනෙකුට හිතෙන්න පුළුවන්
භික්ෂුව කියන භූමිකාව තුල නියෝජනය වෙලා පාර්ලිමේන්තුවකට යන එක කැප නැතුව ඇති සුදුසු නැතුව ඇති කියලා. හැබැයි ඕක දැන් ඔන්න අපි හිතමු පරම්පරාවක් දෙකක් යනකම් හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ දකින්න. ඒතකොට දැන් අලුතෙන් එන පරම්පරාවේ අයට භික්ෂුව මේක කරන එක සුදුසුද නැද්ද කියන ප්‍රශ්නාර්ථයක් ඔලුවට එන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ භූමිකාව ඇතුලේ මෙහෙම තත්යකට යන්න ඒකට පුළුවන් ඇති. ඒ සාමාන්‍ය දෙයක් වෙනවා. ඒතර ඒ වගේ භූමිකාවක තියෙන හරය විනාශ වීමක් වෙනවා සමීර. ඒ භූමිකාව අඳුන ගන්න නැති කෙනෙක් කටයුතු කරන එකත් එක්ක පශ්චිම ජනතාව කියන්නේ પરම්පරා කීපයක් යනකොට ඒක වැරද්දත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට දැන් දේශපාලකයාගේ භූමිකාවත් අද වෙනකොට ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම දේශපාලකයෝ කියන්නේ සේවකයෝනේ. හරිද? ඒගොල්ලෝ ජනතා සේවකයෝ. සේවකයා කියන්නේ කවුද? සේවකයා මොන තත්ත්වෙන්ද ඉන්නේ? හරිද? ඒතර දැන් අද වෙනකොට ජනතා සේවකයා කියන කෙනා සේවකයෙක් විදිහට නෙමෙයි හැසිරෙන්නේ. ඒගොල්ලෝ ස්වාමියා වෙනවා. ඒ ජනතා ස්වාමියෝ. ඒතකොට ජනතා සේවකයා කියන භූමිකාව පිටපැනලා ඔවුන් ස්වාමියෝ විදිහට හැසිරෙන්න ගත්තට පස්සේ ජනතාව අද වෙනකොට ඒ සේවකයාව ස්වාමියා කරගෙන ජනතාව සේවකයෝ බවට පත් වෙලා වැඳගෙන ගරු සත්කාර කරගෙන මේ වැඳ වැටලා ඉන්නවා. හරි. එතකොට අන්න භූමිකාව පිටපැනලා. දැන් මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. දැන් ඒ අපිට පසු පරම්පරාව වලින් ආපු අයට සාමාන්‍ය දෙයක් කරගෙන වැඳගෙන වැටිගෙන ආපු එක ඔන්න දැන් වර්තමාන තරුණයෝ තේරුම් අරන් තියෙනවා මේ මිනිස්සු ඇවිල්ලා මේ සේවකයෝ මිසක් සේවකයා ගානට ඉන්න ඕනේ මිසක් ඒගොල්ලෝ මේ ස්වාමියා වෙලා වරප්‍රසාද භුක්ති විඳගෙන කරන මේ කෙරුවාව හරියන්නේ නැහැ කියන එක දැන් තේරුම් අරන් තියෙනවා. එයාලට දැන් වඳින්න පුදන්න ලැසෙන. ඒගොල්ලන්ටත් නිදහසේ රැස්වීමකටවත් මිනිස්සු අතරට මේ බෙන්ද වගේ අර නිකන් ඉස්සර එන්නේ හස්ති රාජ්‍ය වගේනේ බඩත් ඉස්සරහට දාගෙන නේද? තේජවන්ත ලීලාවෙන්. දැන් එහෙම එන්න බෑ. දැන් හරිය නිකන් බය ආදු විදියට එන්නේ බයෙන් එන්නේ. කුටි කාලා නේදනේ. එතකොට ඒ අර භූමිකාව පටලලා දාලා. දැන් වර්තමානයේ එතකොට දේශපාලනට එන කෙනෙක් වුණත් හිතන්නේ දේශපාලනයට අහම් මෙහෙම ඉන්න පුළුවන්. මේ විදියට මේ ඉන්න පුළුවන්. මහා පිරිසක් ඉන්නවා ආරක්ෂාවට යන තැන ඒගොල්ලෝ පස්සෙන් දුවගෙන එනවා, කුඩ ඉහලනවා, දොර අරිනවා. හරි කියන්නේ ජීවත් වෙන්නේ හමුතු විදිහටනේ. හරිද? එතකොට රටක් පාලනය කරන මිනිස්සෙකුට ඒ විදියට තමයි හැසිරෙන්න ඕනේ කියලා ඔළුවේ තියෙනවා. මේක තමයි කෝණේ. එතකොට මේ දැන් ධර්මදේශකයන් වහන්සේලා අතරිත් මම හිතන්නේ අපිට සමහරලාට ධර්මදේශනාවකට කතා කරන ඇතැම් අය සමීර කතා කරලා අහනවා සනස මේ කමන්න දෙවට මේ කීයක් වගේ ගන්නවද? එහෙමයි. හරිද? දැන් අපිටත් ඔක දැන් අපිට අහන්නේ අපිට ගෞතම හාමුදුරුවෝ බණකට වැඩම කරවල දෙන්න පුළුවන්ද? කීයක් විතර ගන්නවද දන්නේ නැහැ. හාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලාම අහන්නේ හාමුදුරුවෝ. අපෙනුත් බණකට වඩම ගන්නවද කියලා කීයක් වගේ ගන්නවද කියලා. හරි ලැජ්ජයි මේ ප්‍රශ්නෙත් එක්ක. බුදුරජාණන් වහන්සේගෙන් ඒ කාලේ ගිහිල්ලා රහතන් වහන්සේලාගෙන් ස්වාමීනි අපේ ගමේ දේශනාවකට අපේ ධර්මයේ කියා දෙන්න මෙන්න අපිට ගමට වැඩම කරලා කියලා අහලා උන්වහන්සේලාගෙන් ඒ කාලේ හැවෙ නැහැනේ කීයක් වගේ ගන්නවද කියලා. ඒතර මේ ප්‍රශ්න මිනිස්සු අතරේ අහන්න පෙළඹිලා තියෙන්නේ අතීතයේ ඇතැම් ස්වාමීන් වහන්සේලා කරපු ඒ භූමිකාව තේරුම් ගන්න නැතුව කරපු දේවල්. ඒ ශ්‍රමණ භූමිකාව කියන එක. එතකොට මේ ඇත්තටම ශ්‍රමණේක හැසිරෙද්දී ඉස්සර රහතුන් එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරි කරේ කොහොමද? ඒව තේරුම් ගන්න ඕනේ. දැන් සමහරලාට ගෙදරක ධර්ම දේශනාවකට ආරාධනා කරලා මේ සයන්ස් ගෙවල් වලට වඩිනවද කියලා අහනවා. ඒ ගෙදරකට වඩින්න නැති වෙන්න මේ මම අවබෝධ කරපු දේකුත් නෙමෙයි සමීර. කල්ප ගාණක් පෙරම් පුරාලා කැපවීම කරලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දෙයක් මේක. එතකොට උන්වහන්සේගේ ධර්මයේ මගේ එකක් වගේ මම මගේ එක ප්‍රතිපත්ති හදාගෙන මං ගෙවල් වලට යන්නේ පන්සල් වලට විතරයි
ඒවත් ලොකු සංවිධානයක් කරන එකට විතරයි මම යන්නේ. එහෙම භූමිකාව ඇතුලේ අර තියෙන මේ මූලික හරය විනාශ කරන්න බෑ. එතකොට ධර්මදේශකයන් වහන්සේලා දැන් මගවියදම කියන එක අපි දේශනාවකින් තව දේශනාවකට වඩිනවා. එතකොට අර දවසකට සමහරවිට දේශන කිහිපයකට වඩින්න සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යෙන් වාහනයක වැඩම කරනවා. එහෙම වැඩියා කියලා ඒකට වාහනයට සමහරවිට ඉන්ධන වියදමක් යයි, ටයර්, බ්‍රේක්, විවිධ නේද සර්විස් වලට විවිධ විදිහට වියදම් වාහනේ වෙනුවෙන් කියලා තියෙන පුළුවන්. රියදුරේකට වැටුපක් ගෙවනවා. හැබැයි මේවා එකතු කරලා බිස්නස් එකක් වගේ ගණන් හදලා මෙන්න මෙච්චරයි කියලා ගණන් කියලා මිනිස්සුන්ට ඇප්ලිකේෂන් එකක ගාන පුරවලා ඔයගොල්ලෝ කීයක් දෙනවද ඒ ගාන බලලා තමයි දේශනේ තෝරගන්නේ. වෙන්දේසි වගේ මේ මොන විලිලැජ්ජ නැති වැඩද නේද? ඒතකොට මිනිස්සුත් ඒකට පුරුදු වෙලා කීයක් විතර ගන්නවද කියලා අහනවා. ඉතින් දැන් ගෙදරකට වඩින්නේ නැහැ කියන්න හේතුව සමහරව හිතන්නේ සෙනග මදි නිසා කියලා. හරි. සමහර ගෙවල් වලට බනට ආරාධනා කරලා සමීර කියනවා සනස ටිකක් ලොකු සෙනගක් එනවා මේකට. පව් මට හරි දුක හිතෙන. කියන්නේ යාලා ඒක කියන්නේ හිත හදන්නත් එක්ක වෙනවල සමහර විට සෙනගක් එනවා කියන එක කියන්නේ. හරි. බුදුරජාණන් වහන්සේ 5 දිනකට මෙච්චර කල්ප ගාන පෙරම් පුරපු ධර්මයේ මේ මුලින්ම කියන්නේ 5 දිනකට මනුස්ස ලෝකේ. හරිද? එතකොට උන්වහන්සේගේ ධර්මයේ අපි අර අනුන්ගේ කලිසමක් ඇඳන් යනවා වගේ ඒ ධර්මයේ අපි කියවගෙන අපි අදහස් කරනවා නම් දහස් සංඛ්‍යාත සෙනගකට විතරයි මම බණ කියන්නේ කියලා ඒ අර භූමිකාව ඇතුලේ තියෙන හරය විනාශ කිරීමක්. ඉතින් ඒක නිසා ශ්‍රමණේ කියන්නේ ඇත්තටම කවුද කියලා තේරුම් ගන්න ඕන නම් අතීතයේ ඔය රහතන් වහන්සේලා තුළ තිබ්බේ ගුණාංග මේ වටහාගෙන ශ්‍රමණ ගුණ මේ වර්තමානයේ පේන විදියට නෙමෙයි යන විදියට. හරිද? යන්නම් වාලේ යන විදිහ බලලා හැසිරෙන්න. දැන් සමහරලාවට මග වඩිනකොට අපිටත් ඇතැම් අවස්ථාවලදී ඔය වටිනා කියන වාහන වල යන්න වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වටිනා කියන වාහනයක් කියන එකක් කියලා අපිට යන්න වෙච්ච සමහර අවස්ථාවලදී ඒක මේ ජිප් එකක් කියමු. එතකොට ඇතැම් අත්දැකීම් එක දැන් 2017 දී මම රියානතුරකටපත් වෙනවා ටිකක් දරුණු විදිහට. එතනින් පස්සේ මගේ සමීප දායක පිරිස මේ එතෙන්ද දැනුවත් කරන සනස අනිවාර්යෙන් උස වාහනයක් පාවිච්චි කරන්න මේ විදිහට මේක ආරක්ෂාවට කියලා. නමුත් අපේ එහෙම වාහනයක් කොයි විදිහට පාවිච්චි කරන්න පරිසරයක් ගොඩනගුණා අද වෙනකොට අපි දකිනවා ඔය සුඛෝපභෝගී වාහන එහෙම නැත්නම් මේ ලොකු ජීප් රථ වගේ වාහනවල සමීර අධික ඉන්ධන භාවිතයක් වෙනවා නේ. දැන් මේ තියෙන තත්ත්වය ඇතුලේ රටේ තියෙන යන්තම් අර ඇත්තම ලෝකේ හිඟා කාලා ගන්න ඩොලර්ස් ටික. හිඟා කාලා ගත්ත ඩොලර් වලින් හිඟා කාලා ගත්ත ණය වලින් තමයි ඉන්ධන ටිකක් මෙහෙට ගේන්නේ. එදිනෙදා පරිමහා ගන්න. දැන් මේ වෙලාවේ පාවිච්චි වෙන ඩොලර් මේ පෙට්‍රල් ටික ඩීසල් ටික කියන්නේ ණයට ගත්ත ඩීසල් ණයට ගත්ත පෙට්‍රල්. හරි. මේ අපේ ධනෙන් නෙමෙයි ණයට. අපි ඔය ගෙවන්න ඕනේ. එතකොට ඒ ඉන්ධන ටික ලොකුකමට මං කියන්නේ සියලු දේශපාලකයෝ මේ වෙලාවේ ඔය සුඛෝපභෝගී මේ ලෑන්ඩ් ක්‍රුසර් වගේ ජීප් පාවිච්චි කරන දේශපාලකයෝ තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ ලොකුකම් පාගෙන ඔය මේ වාහනවල යන්න හිතනවා නම් එක පැත්තකින් ඒ ඉන්ධන පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි. අනිත් පැත්තෙන් රටේ මේ අමාරුවෙන් ණයට ගත්ත ස්වල්ප ඉන්ධන ටික. හරිද? හරියට නිකන් බැලුවොත් එහෙම මේ කිලෝමීටර් මේ 3ක් 4ක් 5ක් උපරිම වැඩ කරන්නේ 1 ලීටරයකට. එතකොට හිතන්න මොනතරම් ධනයක් එතනම නාස්ති කරනවද කියලා. එතකොට මේ මොකද වුන් මේ රට පුරා වුන්ගේ ගමන් යනවා හැමතැනම ඒවත් අර ඉන්ධන මේ බොහොම අඩුවෙන් පාවිච්චි වෙන විදිහට මහා වේගෙන් නේද පාරවල් වල අධික වේගෙන්. ඔව් ඒතර තවත් ඉන්ධන වැඩි වෙනවා. ඉතින්
භික්ෂුන් වහන්සේලාටත් ඒ උණ තියෙන්න බෑ. ඒ කියන්නේ දේශපාලකයන්ගේ වගේ මොකක් හරි හේතුවක් තිබුණා වෙන්න පුළුවන්. සමහරවිට දුර අස්වල වල ධර්ම දේශනයකට යනකොට සමහරවිට කාර් එකක යන්න බැරි පාරවල් තියෙනවා. එහෙම තැනක හින්දා සන්නසනමක් ජීප් එකක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය තේරුම් අරන් සුදුසු ඕනම දෙයක. දැන් අපි හිතමු ධර්මදේශකයන් වහන්සේ නමක් මේ වෙලාවේ බස් එකක ගිහිල්ලා බණ ටික කියනවනම්, කෝච්චියක ගිහිල්ලා බණ ටික කියනවනම්, හරිද? ඉස්සරහට කරත්තවල යන්න ගත්තොත් කරත් එක ගිහිල්ලා බණ ටික කියනවනම්, එහෙම නැත්නම් පයින් ගිහිල්ලා බණ ටික කියනවනම්, ඒකට සුදුසු හිතක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. හැම තැනම මැද සිතක් කියන්නේ ඕන දෙයකට සූදානම්. ඒ මැද හිත තියෙනවා කියන්නේ ශ්‍රමණේක්ත තියෙන්න ඕන ලක්ෂණයක් කිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ රජමැදුරේ දානි වැළඳුවා. උන්වහන්සේ සුදු හඳුන් වලින්ම හදපු තට්ටු 7ක මේ සුගන්ධ කුටියක් පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේට කොහේ හරි චාරිකාවට නතරේ ගහක් යටක චීවරය එල්ලලා සැතපෙන්න ඕන. පාර්ලේ වනේ තුන්වහන්සේ වස්සේසෝ කාලයක් හොඳ. එහෙම නැත්නම් උන්වහන්සේ සමහරලාට කුඹල් හලක මේ පුකුසාතිගේ සිදුවේ මෙහෙම ඔබට මතක ඇති. උන්වහන්සේ මැටි වලන් හදන කුඹල් හලක මැටි පිලක සැතපෙනවා. හරි උන්වහන්සේට මේ හොඳ සුදු හඳුන් වලින් හදපු සුගන්ධ කුටියක් තියෙනවා තට්ටු 7ක. සුකොපභෝගී විදියට හදපු. ඒකට අර ඔක්කොම කොහොම තිබුණත් හරි සවැත් නුවර වගේ මහ දැවැන්ත නගරවල ජීවත් වෙච්ච උන්වහන්සේ හොඳම දේ හරි පිරිනිවන් පානකොට ආනන්ද ස්වාමීන්ට හිතට හරි නෑ ඒක. උන්වහන්සේ කියන ස්වාමීන් වහන්සේ දැවැන්ත රාජ්‍යවල හිටියේ. වහන්සේට රාජධානිය ගොඩනගපු සුන්දර විශාල සෙනසුන් තියෙනවා. මහා ශ්‍රාවක පිරිසක් ඉන්නවා. රජවරු සිටුවරු කී දෙනෙක් ඔබ වහන්සේ වටා මොනතරම් සත්කාර කරමින් හිටියද? ඔබ වහන්සේ වගේ ශාස්ත්‍රඥ වහන්සේ නම පිරිනිවන් පානලා මේ කුසිනාරා වගේ චූටි නගරයක ගහක් යටක සැතපෙනකොට ස්වාමීනි නිකන් හරිමදි වගේ ආනන්ද හරිද? ඒකට මේ ඒ නිසා ස්වාමීනි අපි තව පොඩ්ඩක් ඉවසලා මේ මෙතන පිරිනිවන් පාන්න නැතුව හොඳ ලොකු නගරයකට ගිහිල්ලා පිරිනිවන් පාමු. රජගහනුවර වගේ නගරයකට යමු. එතකොට බුදුරජාණන් සිතෙන්දි පෙන්නනවා ආනන්ද ඔබ මේ කුසිනාරාව පුංචි කියලා. ඒතකොට කුසිනාරාව මම ඉස්සර සක්විති රජකම් කරලා තියෙනවා කියලා මහා සුදස්සන සූත්‍ර පෙන්නනවා. ඒතර මේ ඒ වගේ දැන් අදත් එහෙම සමහරලාට දැන් දේශකයන් වහන්සේලා දැන් මම ධර්මදේශකයන් වහන්සේ නමක් නිසා මගේ භූමිකාව ගැන මම කතා කරන්නේ. භික්ෂුන් වහන්සේලා මෙහෙම ඉන්නවා. දැන් අද V8 හාමුදුරුවෝ කියලා චෝදනා කරනවා. සම්මා V8 කියලා කියනවනේ අපේ හාමුදුරුවෝ එතනට දාලා. එතකොට දැන් දේශකයන් වහන්සේලා අතරේ මෙහෙම අධිසුඛෝපභෝගී වාහනයක් කවුරු හරි සෙනසනම පාවිච්චි කරොත් ඔන්න ඒකත් එක්ක භූමිකාව කියන්නේ ධර්මදේශකයන් වහන්සේලා යන්නේ මෙහෙම වාහනවල කියලා එකක් හැදුණා. එහෙම වාහන විතරයි තියෙන්න ඕනේ වගේ හැඟීමක් තියෙන්න බෑ. හරිද? හේතුවක් මත යම්කිසි තැනක එහෙම වාහනයක් පූජා වෙලා හෝ එහෙම වාහනයක් සනසනමක් පාවිච්චි කිරීමක් වුණා කියලා ඒ සන්නහන්සේට හෙට බස් එකට නැගලා යන්න පුළුවන් තත්ත්වේ මනස තියෙන්න ඕනේ බොහොම මැදහත් හිතක. ත්‍රිරෝද රථයක නැගලා යන්න වෙනව බණකට කිසි ප්‍රශ්නයක් නැතුව උන්වහන්සේට වඩින්න. V8 එකේ වැඩි හාමුදුරුවෝ හෙට ත්‍රිරෝද රථය යනකොට ඒ හාමුදුරන්ගේ හිතට වෙනසක් දැනෙන්නත් බෑ. ඒ වගේම දායකයාගේ හිතට වෙනසක් දැනෙන්නත් බෑ. දැන් සමහර දායකයෙක් ඉන්නෝනේ සමීර. මේ අපි හිතමු ගෙදර බණකට වඩම්මනවා. ඒ හාමුදුරුවෝ මේ හොඳ සුඛෝපභෝගී වාහනයක ඇවිල්ලා බහැලා බණ ටික කියනකොට ඒ දායකයාට නිකන් අර ගෙදරට ආපු ඥාතීන්ට පෙන්නන්න. මේ જાති හාමුදුරුවෝ කෙනෙක් මං වැඩන්නේ. හරිද? හරි ඒ හාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මෙන්න ට්‍රිවිල් එකක ඇවිල්ලා බහැලා බණ ටික කිව්වොත් හොඳේ. හරියට නිකන් ලැජ්ජයි. එයාට එයාගේ ඥාතීන්ට නිකන් ලොකුකමට පෙන්නන්න. බලාපොරොත්තු කඩ වෙලා වගේ නේද? ඔව්. අසවල් නම තියෙන හාමුදුරුවෝ මං වැඩන්නේ. ඉතින් අර ආනන්ද හාමුදුරුවෝ කුසිනාරාව ගැන කිව්වා වගේ මානසිකත්වයක තමයි අද ඒ භූමිකාවෙන් පිටපයින් තැනට දේශපාලඥයා වුණත් එතනට ගේනවා සමාජය විසින්. සමහරලාවට දැන් ඔය අද ඔහම මේ ප්‍රතිවිරුද්ධ පැත්තට මත ගොඩනගුණට ගොඩක් මිනිස්සු දේශපාලකයා සාමාන්‍ය මිනිස්සෙක් විදිහට හැසිරෙන්න ගත්තට පස්සේ සමහරලාවට ළඟ ඉන්න අය තමයි සර් එහෙම හරියන්නේ නැහැ සර් මෙහෙම ඉන්න ඕනේ සර් මේ
කුඩ හිලන්න එපා සර්ට අපි කුඩේ හෙලන්නන්ස එහෙම නේද ඒ වගේ හාමුදුරුවරුන් අතවලත් නරක් කරනවා සමීර. ඉතින් ශ්‍රමණේකේ තියෙන සැබෑ ගුණ අපි බුද්ධ කාලේ මේ දේශනවල දැන් අර සුබද්‍රා ශ්‍රමණ ගුණ ගැන ටිකක් කියනවා. මහ පුදුම සුන්දර ශ්‍රමණ ගුණ ටික. චෝල සුබද්‍රා. එතකොට මාගේ ශ්‍රමණයන් වහන්සේලා මේ විදියයි මාගේ ශ්‍රමණයන් වහන්සේලා මේ විදියයි කියලා හරිම ලස්සන ශ්‍රමණ ගුණ ටිකක් කියනවා. එතකොට ඒවා අපි භික්ෂුන් වහන්සේලා විදියට ආදර්ශයට ගන්න ඕනේ. ඒ ත්‍රිපිටකයේ තියෙනවා. හරි. වර්තමානයේ සමාජයේ පේන දේ නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන ශ්‍රමණ ගුණ තමයි ආදර්ශයට ගන්න ඕනේ. සංඝයා වහන්සේ කියන්නේ කවුද කියලා බොහොම පැහැදිලිව තියෙනවා. අපි දන්නවා තේරී ගාථා තියෙනවා. මේවා ඇසුරෙන් කොහොමද මේ දේවල් කරන්න කියලා මිනිස්සුත් අවබෝධ කරගන්න ඕනේ දෙත් එක්ක. දැන් කාලේ ඇත්තටම මැදි නිසා මම මෙහි තව කිව්ව යුතුම දෙයක් තිබුණා සමීර. දැන් පිණ්ඩපාතේ හරිද මේ මම පිණ්ඩපාතේ වැඩම කරපු අධ්‍යක්ීම් සහිත භික්ෂුවක් විදිහට මේ දැන් මේ වෙලාවේ පින්න බම්බලපිටියේ මේ හපැත්තේ වැල්ලවත්තේ මම ඕන තරම් පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා. අපේ නිතිෆෙම ආයතනයේ සේවය කරන සචිනිගේ නිවාස කිට්ටුව ඔය මේ තියෙන මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සමහර දාට ඕකේ වැඩ ඉඳලා බම්බලපිටියේ ඥානාලෝක ස්වාමීන් වහන්සේ සහ මම උන්වහන්සේත් සමහර දාට ඔතෙන්ට වඩනවා කොළඹට වැඩි වෙලාවට ඉස්සර උන්වහන්සේත් එක්ක මේක රොක්සි වත්තද කොහෙද තියෙන වැල්ලවත්තේ අපි අර මේ නිවාස ගණනාවක් තියෙන විවිධ ආගමිකයෝ විවිධ ජාතිකයෝ හොඳේ මත් කුඩු වලට ඇබ්බැහිවිච්ච විවිධ අය ඉන්නේ ගෙවල් වල අපි වඩිනව පිණ්ඩපාතේ. ඒතර භික්ෂුවකගේ පිණ්ඩපාතේ තියෙන ආනිසංස ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන කාරණා හරියට භික්ෂුවකට දැනුණා නම් මට හිතෙනවා අද ගොඩක් සමීර මම මේක කියන්න ඕනි කියලා හිතුවේ ඇයි දන්නවද? Facebook වල සමාජ ජාලවල පන්සල් වලින් දැන් පෝස්ට් දාන්න පටන් අරන් දාන්නේ නෑ මදි දැන්. හරිද? සමහර ආන්දරු ෆොටෝ දානවා. පරිප්පුයි බතුයි විතරයි අද උයාගෙන තියෙන්නේ. පුළුවන් අය ඉන්නවනම් අපිට උදව් කරන්න දාන්න දෙන්න. බිලි ලැජ්ජයි බුද්ධ කාලේ හාමුදුරුවෝ ඔහොම පෝස්ට් දාන්නේ මේ පරිප්පුයි බතුයි අද මං කන්නේ අනේ මට බොහොම දුක් විඳිනවා මේ ඊපෙරේද හාමුදුරුවෝ දැන් මේ ආර්ථික දුෂ්කරකමත් එක්ක සමහර මිනිස්සු දානේ දෙන්න පුළුවන් තත්ත්වයක නෑ දැන් සමහර පන්සල් වල දානේ අඩුපාඩු සහ දානේ නැතිවීම එහෙම තියෙනවා. එතකොට ඒකට Facebook වල පෝස්ට් දාන එක නෙමෙයි කරන්න ඕනේ. මම මේ වෙලාවේ හාමුදුරුවරු මේක දේශනේ අහන් ඉන්නවනම් මම උන්වහන්සේලාට යෝජනා කරනවා ලංකාවේ සියලු ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේ දානේ නැති දවස් වලට දැන් දානේ ගේන දවස් නවත්තන්න ඕනේ. මේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් කොච්චර දුෂ්කර වෙලාවෙත් දානේ ටිකක් ගේනවා කියන්නේ එයා පිනට ආදරේ ගෞරවය තියෙන හින්දා. එයාගේ දානේ නවත්තන එක පවා. මේ කාල විපත්තියක් තියෙන වෙලාවක කාල විපත්තියක මෙහෙම දානයක් ගේන්නේ දුෂ්කර වෙලාවේ ඇත්තටම පින අවශ්‍ය කියලා. ඒකට උපකාර කරන්න ඒ දානේ පිළිගන්න. තියෙනේව නවත්තන්න නෙමෙයි. හැබැයි දාන නැති තැන් වල Facebook වල පෝස්ට් දාලා ඉන්න ඕනේ නැහැ. පිණ්ඩපාතේ වඩින්න පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වඩිද්දි කිසිම බරක් නැහැ සමීර ගෙදරකට එක ගෙදරකින් දන් හැන්දක් බෙදෙනවා. Tamanට උයාගත්ත තියෙන දේවල් වලින්. සමහරට ඒ ගෙදර පොල් සම්බල බත විතරක් තියෙන පුළුවන්. හොඳද? බත් ටිකක් බෙදනවා, පොල් සම්බල් චුට්ටක් බෙදනවා. ඊට පස්සේ ගෙදරට වැඩියම ඔන්න ඒ ගෙදර හදාගෙන තියෙන පරිප්පුයි බත විතරයි. එතනින් පරිප්පු චුට්ටක් බෙදනවා, බත් චුට්ටක් බෙදනවා. තව ගෙදරකට ගියාම අනේ මඤ්ඤොක්ක කොළ මැල්ලුමකුයි බත විතරයි ඒ ගෙදර තියෙන්නේ. මං කියන්නේ මේ කාලෙට ගැලපෙන විදිහට ඔන්න මේ උදාහරණ කියන්නේ. ඒ ගෙදර මඤ්ඤොක්ක කොළ ටිකක් බෙදනවා, බත් චුට්ටක් බෙදනවා. හොඳද? ඒ ගෙදරට මේ බරක් නෑ අර මේ හැන්දක් බත් කටක ප්‍රමාණය බෙදුවා කියලා ඒ මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්නේ නෑ. හරි කිසිම බරක් නෑ. එතකොට ගෙවල් 10කට 15කට යනකොට ව්‍යංජන 10ක් 15ක් මේකට බෙදලා Facebook වල පෝස්ට් දානවා මට පරිප්පුයි බත විතරයි උයාගෙන තියෙන්නේ අද දානෙට කියලා පන්සල් වල පෝස්ට් දාන්න ඕනේ. අර ගමේ එක දායකයෙකුටවත් නැති ප්‍රණීත දානයක් පිණ්ඩපාත දාණයෙන් ලැබෙනවා. බලනකොට අරක ඇතුලේ පොල් සම්බෝලක් තියෙනවා, පරිප්පුත් තියෙනවා, මඤ්ඤොක කොළ මැලුමුත් තියෙනවා. හොම බලද්දී හොඳටම දාන ටික පූජා වෙලා තියෙන පිණ්ඩපාත වෙනවා. ඒක මම මේ ලෞකික පැත්තෙන් ඔය මේ අනේ මට එක ව්‍යංජනයක ගන්න ආහෙන් අඩන එකට උත්තරේ දුන්නේ. එක ව්‍යංජන නෙවෙයි. ඇත්තටම ව්‍යංජන ගානක් කලවම් වෙලා පිණ්ඩපාත දාන සූතන්නම් වෙන්නේ. හැබැයි
මේ පිණ්ඩපාතේ දාන එක තියෙන මේ කාලෙට ගැලපෙන ආනිසංස බැලුවොත් එම කිසිම මිනිසෙකුට බරක් නැතුව. ඒ කියන්නේ මිනිස්සු පන්සලේ ඉන්න සන්නසලා ඔක්කොටම තනි දානයක් හදාගෙන යනකොට ඒක ගෙදරකට එකවර වැටෙන ලොකු බර කියන එක ඒ මිනිස්සයා දෛනිකව දවස ගානේ බත් හැන්ද බෙදන්නේ ඒ මිනිසයාට බරක් නැහැ. දවස ගානේ බෙදන්නේ. හරි. ඒ කියන්නේ මාසෙ මේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියත් මේ එක බත් කටක ප්‍රමාණයට පාත්‍රයට බෙදන්න ඒ ගෙදරට කිසිම බරක් නැහැ. ඉතින් ඇයි මේ හඳුරන එක පැත්තකින් කායික ලැබෙනවා ව්‍යායාමයක් ඒක උදේ පාන්දර එහෙම පිණ්ඩපාතේ වඩිනකොට ඒක සූත්‍රවල තියෙනවා ඊට පස්සේ ඒ මිනිස්සුන්ට රැස් වෙන පිනේ ආනිසංස හොඳේ ඒ කියන්නේ පන්සලට ගිහිල්ලා දන් හැන්දක් අරන් ගිහිල්ලා බෙදන්න බෑනේ ලැජ්ජාවක් තියෙන මිනිස්සෙකුට හරි පන්සලට දාන ගෙනියන්න හාමුදුරනේ මේ දාන ටිකක් ගෙනවා කියලා හැන්දක් ගෙනilla දීලා එන්න බෑනේ හැබැයි පිණ්ඩපාතේ වඩන හාමුදුරන්ට මේ මිනිස්සුන්ට හරි අභිමාණයෙන් බෙදන්න පුළුවන් ඒතර දාන දෙන්න මේ වෙලාවේ අවස්ථාවක් ඇත්තෙම නැති මිනිස්සයාට පින් කරගන්න ඉඩක් තියෙනවා මේ පිණ්ඩපාතේ වඩනකොට අනිත් එක ඒක පොඩි දෙයක් නෙවෙයි මහා සංඝරත්නෙමයි පූජා වෙන්නේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ හිතේ ඇතිවෙන ප්‍රසාදේ අර පන්සලට සලාක දානේ ගෙනහිල්ලා පූජා කරනකොට දැනෙනකොට මහ දැනෙනවා ඒක අත්දැකීමෙන් දැකපු දෙයක් මිනිස්සු සමහරවල් අන්‍යකමිකව හරි ආසාවෙන් ගෞරවයෙන් දුවන් ඇවිල්ලා පූජා කරනවා ඉතින් ඒකින්ද මිනිස්සුන්ට මේ වෙලාවේ බරකුත් නොවි තමන්ගේ විහාරස්ථානේ දානේ නැත්තම් හොඳම දේ තමයි භික්ෂුන් වහන්සේලා පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩින්න ඕනේ. ඒක මේ ශ්‍රමණ ගුණවල අපි හැම සයන්නාසනමක් තුළම ඒක හදාගත යුතු දේවල්. ඒ කියන්නේ බුද්ධ කාලයේ ශ්‍රාවකයෙක් කොයි විදිහටද පැවිදි ශ්‍රාවකයෙක් හැසිරුණේ කියලා හරියට හිතලා මේ අද කාලේ යන්නන් වාලේ යන විදිය ඕනේ හරි භූමිකාව හරියට තේරුම් අරන් කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ සමීර. ඒගේ භූමිකා ඒ සියලු දෙනා හරි විදිහට අවබෝධ කර ගැනීම අපිට දහම තුරනේ අපි ගිය සතියේ වෙච්ච පොරොන්දුවක් හිටු කරන්න හදන්නේ අවසන් විනාඩි කිහිපේ. ඔබ වහන්සේ සඳහන් කළා ඉදිරි සිත්නිත් අසපොලදී කොහොමද මේ බවුන් පැලැස්සේ සවිරාමික පැවිද්ද සිද්ධවන්නේ අපි කාන්තාවන් පිරිසකට මුල්ම අවස්ථාව ලබා දෙන්න කියලා කිව්ව අපේ හැමදෙරෝනේ. මම දුරකථන අංක ඉස්සෙල්ලා මතක් කරලා ඉන්න ලියා ගන්න ඕන නිසා 0.717 365 345 අංකෙන් භාග්‍යයට කතා කරලා ඔබට විස්තර දැනගන්න පුළුවන් අපේ හැමදෙරෝනේ කොයි විදිහටද මේ දේ සිද්ධ වෙන්නේ කියලා අපි කීටියෙන් පැහැදිලි කරමු. ඔව් අපි දැන් මෙතනදී උපාසිකාවන්ට අවස්ථාව ලැබෙනවා සමහරුන්ට ජීවිත කාලෙම පැවිදි ජීවිතේ ඉන්න කැමැත්ත තියෙනවා. සමහරලාට කෙටි කාලයකට මේ අගාරික ජීවිතයට සමුදේලා අනගාരിക ජීවිතයට එන්න. මේක පැවිද්දක් වෙන මේක අනගාരിക පැවිද්දක්. ඒතකොට අනගාരിക විදිහට සවිරාමික පැවිද්ද කියන්නේ ඇත්තටම යම් කාලයක විරාමයක් වගේ. ගිහිගෙදර ජීවිත කාලේ විඳපු බොහෝ දුක්ඛම් කටළු වලට පොඩි කාලයකට විරාමයක් දීලා දවස පුරාම සක්මන් භාවනා කරමින් පරයන්ක භාවනාවේ වාඩි වෙමින් ඒ වගේම ධර්මය සාකච්ඡා කරමින් සජ්ජායනා කරමින් බොහොම සතුටින් යම් කාලයක මේ අනගාരിക ජීවිතයක් ගත කරන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් මෙතෙන්දී අපි දන්නවා බවුන් පැලැස්සේ පුහුණු වීම වලට වැඩිම පිරිසක් කියන්නේ උපාසක පිරිසගේ තියෙනවා. හැබැයි ඊට වැඩි විශාල පිරිසක් උපාසිකාවන්ගේ තමයි ඉල්ලුම අවශ්‍යතාවය තියෙන. ඒක ඔබ දන්න ධර්ම දේශනාවක් අහන්න ගියත් ඒක තමයි ඇත්ත කතාව. ඒතර මෙතෙන්දී භික්ෂුවක් විදිහට මම දැන් සමහර අය ඔතෙන්දී හිතන්න පුළුවන් ගෞතම හාමුදුරුවෝ ඉන්න තැනමද අපිට මේ මහාන වෙන්න තියෙන්නේ. මම බවුන් පැලැස්සේ නෙමෙයි ඉන්නේ. මම ඇත්තටම දැන් නම් මේ දවස්වල ඉන්නේ වැඩිපුරම අනුරාධපුර දැනුත් අනුරාධපුර ඉඳලා ආවේ. සතිය දවස් ටිකම අනුරාධපුර. නමුත් නැත්තම් මම ගොඩක් වෙලාවට පිළියන්දල තමයි වැඩ ඉන්නේ. එතකොට අපි සමහර වෙලාවට මේ බවුන් පැලැස්සට වැඩම කරලා බලලා යනවා. නමුත් මේ සවිරාමික පැවිද්ද තියෙනකොට අපි ඒ කාලෙදී ධර්ම කරුණු ටික කියලා දෙන වෙලාවට වැඩම කරලා ධර්මයේ කියා දීලා මම නැවත වඩි. මම ඉන්න තැන මේ මගේ ළඟ ගෑනු කට්ටිය මහාන කරලා තියාගන්න කියලා වැරදියට හිතන්න එපා. එතනදී පැහැදිලිව සිල්වත් මෙහෙණින් වහන්සේලා ගුරු මෙහෙණින් වහන්සේලාගේ යටතේ සිද්ධ වෙන දෙයක්. මේක මේ ස්වාමීන් වහන්සේලාගේ යටතේ මහාන නෙමෙයි මෙන්න වහන්සේලාගේ අවවාද අනුශාසනා එක්ක වැඩිහිටි මෙහෙණින් වහන්සේලාගේ කියන්නේ බොහොම කාරුණික වැඩිහිටි මෙහෙණින් වහන්සේලාගේ හික්මවීම අවවාද අනුශාසනා යටතේ තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ විතර නෙමෙයි
කාන්තා කෙනෙක් මහණ වුණත් ඒ අයගේ අවශ්‍යතා ඕනෑපාකම් තියෙනවා මේ ස්වාමීන් වහන්සේලාට හෝ පිරිමි උපාසකයෙකුට හෝ කියන්න බැරි. ඉතින් එවැනි දෙයට වෙනම අම්මා කෙනෙක් පවා ඒ අයගේ උපස්ථාන කටයුතු වලට වෙන් වෙනවා. බොහොම පිළිවෙලකට සහ ආරක්ෂිතව. ඊටාම වගකීමක් ඇතුව තමයි මේ කටයුතු ටික සිද්ධ වෙන්නේ. අගෝස්තු මාසේ 6 වෙනිදා මම මේ පැවිදි ජීවිතයට පත් වෙච්ච දවස. ඉතින් අපි මේ අගෝස්තු 6 වෙනිදා ඒ අයට සවිරාමික පැවිද්දට අවස්ථාව සලස්වනවා. එතකොට මෙතෙන්දී අර සාමාන්‍ය මාස 3යි මෙහෙම කාල පරිච්ඡේද යොදනවානේ. අපි මෙතන කාල පරිච්ඡේදයක් හදන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. හරිද? මාස 3න් පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ කියලා කියන්නේ ආරම්භයේදී ගිවිස ගන්න පුළුවන් එයාට අපි ඇත්තටම මේ තෝරා ගැනීමක් සිද්ධ කරනවා. එන ඕන කෙනෙක් ගන්න නෙමෙයි. අවබෝධයෙන් ධර්මයට ආදරෙන් සෙනෙහසකින්ද මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ ධර්මයට සෙනෙහසකින්. බුදුරජාණන් වහන්සේට සෙනෙහසකින්. ශාසනය තුළ හික්මෙන්න අවංක ඕනකමක් තියෙන කෙනෙක්ද නැද්ද කියලා අපි අනිවාර්යෙන් හොයලා බලලා තමයි ගන්නෙ. සමහරවිට මේ මහත්යත් එක්ක රණ්ඩු වෙලා එන හින්දා හරිද? ඉන්න ඒ වගේ වෙන ප්‍රශ්න තියෙන බුලා. ඒ දවස් ටික කල්ලාරලා යන්න. එහෙම නේ. එතකොට අර හික්මෙන අවංක කෙනාටත් බාධාවක්. ඉතින් අපි ඒක තෝරලායි ගන්නෙ. සහ ඉක්මෙන්න කාලයක් ඕනේ. අගෝස්තු 6ට පෙර යම් කාලයක් පුහුණු වෙන්න ඕනේ. ඒ නිසා වමනාව තියනවා නම් ඔය දුරකථන අංකයට අදම කතා කරලා හෙටම කතා කරලා වහාම කැමති ඉක්මන් දවසක කතා කරලා තමන්ගේ අවශ්‍යතාවය කියන්න ඕනේ. සියලු පහසුකම් හැමදේම නවාතැන් පහසුකම් ඒ වගේම ඔබ දන්නවා අඩි 100ක් දිග සක්මන් මළු එක්කෙනාට එක ගානේ බවුන් පැලැස්සේ තියෙනවා. ඒ හැම පහසුකමක්ම ලැබෙනවා. ඉතින් බොහොම මේ ධර්මයේ තුළ ජීවිතේ කවදාවත් අත්විඳ නැති අත්දැකීමක් කාල පරිච්ඡේදයක් ගත කරන්න අවස්ථාව සැලසෙයි මේකේ. ඒ අවස්ථාව සලසා ගන්න ඔබ කතා කරන්න ඕනේ 07117 365 345 07117 365 අංකයෙන් භාග්‍යයට කතා කරන්න. එහෙමනම් අපි සමුගන්න සූදානම් වෙන්නේ අපේ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි සමුගන්නේ. ඔබට මේ ධර්ම දේශනාව සාධර්ම සාකච්ඡාව යලි ශ්‍රවණය කරන්නට හැකියාව තියෙනවා. net fm බන YouTube නාලිකාවට පිවිසුනොත්. සම්මා සම්බුදු සරණයි.